එක පත්‍රයේ B කොටසේ දෙවෙනි ගාන බලමු. එක පත්‍රයේ B කොටසේ දෙවෙනි ගාන. එතකොට පුතේ එක පත්‍රයේ B කොටසේ දෙවෙනි ගාන අපිට මෙන්න මේ වගේ රූප සටහනක් දීලා තියෙනවා. ට්‍රපීසියමක තහඩුවක් ට්‍රපීසියමක ආකාරයේ තියෙන ඊළඟට මේ තහඩුවේ මේ ඉහළ ධාරයේ සමාන්තර පාද දෙක ඉහළ ධාරයේ මෙතනින් තියෙන අර්ධ වෘත්තාකාර කොටසක් තහඩුවක් එකත් අර්ධ වෘත්තාකාර තහඩුවක්. දැන් මෙන්න මේ ප්‍රමාණය සෙන්ටිමීටර් 14යි. ඒ කියන්නේ පුතේ අර්ධ වෘත්තාකාර කොටසේ විස්කම්භය සෙන්ටිමීටර් 14යි. එහෙනම් අර්ධ වෘත්තාකාර කොටසේ අරය සෙන්ටිමීටර් 7යි. අරය සෙන්ටිමීටර් 7යි. දැන් මේ ළමයි වෙලාවට සම්බන්ධ වීම නොවීම ගැටලුවක් ඉතින් පන්තිය කරගෙන යන්න විතරම අපිට ඇඩ්මිට් කරන්න සිද්ධ වෙනවා. ඒක කමක් නැහැ. ඉතින් වෙලාවට එන්න බලන්න. ඊට පස්සේ කියනවා phi කියන්නේ 722 කියලා ගන්න කියලා. මෙන්න මේ උස සෙන්ටිමීටර් 10යි. මෙන්න මේ ටික සෙන්ටිමීටර් 16යි. ABCD දැන් මෙවැනි රූපයක ළමයි මේ දෙක සමාන්තර පාද දෙක එතකොට මෙන්න අංශක 90යි කියලා මේක දීලා තියෙනවා. මේ මේක කඩේලි වලින් දක්වලා තියෙන්නේ මේ සමාන්තර පාද දෙකේ මෙන්න මෙතන සෙන්ටිමීටර් 14යි. දැන් මෙවැනි අවස්ථාවක ළමයි දැන් අපිට කියන්නේ මේ ට්‍රපීස් මේ අපිට බලමු මොකද කියන්නේ කියලා. අර්ධ වෘත්තාකාර කොටසේ ධාරයේ දිගේ D වලින් ආරම්භ කරන C වලින් අවසන් වන ලෙස සෑම අනිවාර්ය බොත්තම් දෙකක් අතරතුර සෙන්ටිමීටර් 2ක් වන පරිදි බොත්තම් ඇලවීමට අදහස් කරයි. එතකොට මේ දිගේ මෙහෙම බොත්තම් ඇලවගෙන යන්න ඕනේ සෙන්ටිමීටර් 2කින් 2කට. අපින් අහන්නේ මේ බොත්තම් ප්‍රමාණය කීයක්ද කියලා. බොත්තම් සංඛ්‍යාව කීයද? එතකොට අපි එනම් දැනගන්න ඕන සෙන්ටිමීටර් 2කින් 2කට බොත්තම් අල්ලගෙන යනවා නම් මෙතන කොච්චර දිගක් තියනවද කියලා. දැන් DC දිග කිව්වොත් මේ රේඛාව. DC අර්ධ වෘත්තාකාර ඡාප දිග කිව්වොත් මෙන්න මේ වක්‍ර රේඛාව. ඒතර ඒ රේඛාව වටේ තමයි ළමයි අලවන්නේ මොනවද? බොත්තම්. ඒ රේඛාව වටේ තමයි බොත්තම් අලවන්නේ. දැන් එහෙනම් අපි මුලින්ම හොයාගන්න ඕන තමයි මේ DC ඡාප දිග. DC ඡාප දිග හොයාගන්න ඕනේ ළමයි වෘත්තයක සම්පූර්ණ වෘත්තයක නම් මේ පරිධිය මේ වෘත්තාකාර රවුමේ දිග C කියලා ගත්තොත් ළමයි මේක C සමානයි ඔයගලට පුරුදු විදිහට 2යි phi r. r කියන්නේ අරය. තවත් සූත්‍රයක් තියෙනවා ළමයි phi d කියලා. d කියන්නේ විස්කම්භය දෙකක් r කියන්නේ d. දැන් අරය ඇසුරින් මේ ගාන හදන්නත් පුළුවන් විස්කම්භය ඇසුරින් හදන්නත් පුළුවන් හේතුව විස්කම්භය දීලා තියෙන නිසා. නමුත් පුතේ මෙතන තියෙන සම්පූර්ණ වෘත්තයක පරිධිය උනාට මෙතන කොටසේ සම්පූර්ණ වෘත්තයක් නැහැ. එතන තියෙන වෘත්තයකින් භාගයක්. එහෙනම් අපිට සූත්‍රයක් තියෙනවා ඡාප දිග සඳහා සූත්‍රයක් කෝණයේ බෙදීම 360 ගුණ කිරීම 2යි phi r. නමුත් ඒ සූත්‍රය නොදැනගත්තත් ඒකට යන්න අවශ්‍ය නැහැ. මේ ගාන හදන්න පුළුවන්. රවුමක්ම ප්‍රමාණයේ පරිධියෙන් භාගයක් තමයි අර්ධ වෘත්තාකාර කොටසේ පරිධිය ඡාප දිග වශයෙන් ලැබෙන්නේ. එහෙනම් අපිට ඡාප දිග ලැබෙනවා ළමයි මෙන්න ඡාප දිග මොන ඡාප දිගද? DC ඡාප දිග සමානයි 2යි phi කියන්නේ ළමයි 22 බෙදීම 7යි r කියන්නේ 7යි ගුණ කරන්න ඕනේ ළමයි භාගයෙන්. ඒ කියන්නේ දෙකෙන් බෙදනවායි කියන එක. භාගයෙන් ගුණ කරාම මේ දෙකට මේ දෙක ඉවත් වෙනවා. මේ 7ට මේ 7 ඉවත් වෙනවා. 22යි ඒකකත් එක්ක සෙන්ටිමීටර් කියලා යොදන්න ඕනේ. සෙන්ටිමීටර් 22යි ඡාප දිග හොයා ගැනීමට ලකුණක් ලැබෙනවා. ලකුණු දෙකක් ලැබෙන්නට තියෙනවා. අපි මාර්කින් ස්කීම් එක පස්සේ ඔයගොල්ලන්ට යොමු කරනවා. එතකොට ඔයගොල්ලන්ට ලැබෙන ලකුණු ප්‍රමාණය ඒක බලලා
හදාගන්න පුළුවන් ඔයගොල්ලෝගේ උත්තරات එක්ක. දැන් මේ ළමයි කිසිම ඔක්කොම කතා කරගෙන යන්නේ ඉක්මනට මෙටි යන්න ඕන නිසා. ඊළඟ ළමයි අපෙන් අහන්නේ බොත්තම් ප්‍රමාණය. එහෙනම් අපි දැනගන්න ඕනේ 22ක් සෙන්ටිමීටර් තියෙනවා. සෙන්ටිමීටර් දෙකෙන් දෙකට තමයි බොත්තම් අලවන්නේ. බොත්තම් කීයක් එන්න ඕනද කියලා. බැලුවම කෙනෙකුට හිතෙන්න පුළුවන් උත්තරේ තමයි ළමයි බොත්තම් 22 දෙකෙන් බෙදුනහම 11ක් එනවායි කියලා. හැබැයි මේක හරියට ළමයි මෙන්න මේ වගේ දිගක් තියෙනවා නම් මේ දිග අපි තුමු 4 සෙන්ටිමීටර් කියලා. සෙන්ටිමීටර් 4ක දිගක් තියෙනවා නම් මේ දිගේ මේ මුලින් පටන් අරගෙන මෙතන ඉඳන් මෙතෙන්ට ඉවර වෙනකම් කණු 6 කරනවා වගේ. එවැනි ගැටලු ඔය සමාන්තර ශ්‍රේණි ගැටලු වලට දීලා තියෙනවා. එතකොට සමාන පරතරයක් ඇතුව කණු 6 කරනවා නම් අපි හිතමු සෙන්ටිමීටර් දෙකෙන් දෙකට කණු 6 කරනවා කියලා. සෙන්ටිමීටර් දෙකෙන් දෙකට කණු 6 කරනවා නම් ළමයි එතකොට සෙන්ටිමීටර් දෙකක් ගියාම මෙතෙන්ට කණුවක් එනවා. එතකොට පරතර 2යි. 4 දෙකට බෙදුනහම ළමයි 2යි. සෙන්ටිමීටර් දෙකනම් පරතරය සෙන්ටිමීටර් දෙකෙන් බෙදුනහම පරතර ගණන 2යි. පරතර 2යි. පරතර 2 වුණාට කණු 3යි. දැන් බොත්තම් වුණත් ඒ වගේ තමයි. අපි හිතමු 6ක් යනවා කියලා සෙන්ටිමීටර් 6ක් යනවා නම් සෙන්ටිමීටර් දෙකෙන් දෙකට එනවා නම් 6 සෙන්ටිමීටර් දෙකක් නිසා දෙකෙන් බෙදුනහම පරතර ගණන 3යි. පරතර 3යි අපි බලමු සෙන්ටිමීටර් දෙක ගන්න කියොත් 2යි 4යි 6යි. 6 සම්පූර්ණ වෙනවා පරතර 3ෙන්. එතකොට කණු මෙන්න දෙපැත්තේ කණු දෙකක් එක්ක නම් උදේ කණු 4ක් එනවා. 1යි 2යි 3යි 4යි. බොත්තම් වලටත් මෙහෙම තමයි. එතකොට උදේ පරතර ගණනට වඩා එකක් වැඩි කණු ගණන. ඒ කියන්නේ බොත්තම් ගණන පරතර ගණනට වඩා එකක් මොන වෙනවද පුතේ වැඩි වෙනවා. ඒ නිසා අපි බලා ගන්න ඕනේ පුතේ මේ සෙන්ටිමීටර් 22 තුල සෙන්ටිමීටර් දෙකේ පරතර කීයක් තියෙනවද කියලා. මෙන්න පරතර ගණන සමානයි 22 බෙදීම 2 සමානයි 11යි. ඒකෙන් බෙදන්නේ සෙන්ටිමීටර් 2 ගානේ 6 කරන නිසා. දැන් බොත්තම් ගණන ඊට වඩා එකක් එහෙනම් වැඩි. බොත්තම් ගණන සමානයි 11 එකතු කිරීම 1 සමානයි 12යි. ඒකට සෙන්ටිමීටර කියලා දාන්නේ නෑ බොත්තම්නේ. එහෙනම් බොත්තම් 12ක් අවශ්‍ය වෙනවා. දෙවෙනි කොටස ළමයි තහඩුවේ මුළු වර්ගඵලය ගණනය කරන්න. තහඩුවේ මුළු වර්ගඵලය කියන්නේ ළමයි මේ සම්පූර්ණ තහඩුවේම වර්ගඵලය. එතකොට මේ ට්‍රැපීසියම අයිති වෙනවා. මේ අර්ධ වෘත්තයත් අයිති වෙනවා. එහෙනම් අපි බලමු මුලින්ම ත්‍රපීසියමේ වර්ගඵලයයි අර්ධ වෘත්තාකාර කොටස වර්ගඵලයයි වෙන වෙනම වල එකතු කරන්න පුළුවන්. දෙවෙනි කොටස ත්‍රපීසියමේ වර්ගඵලය සමානයි ත්‍රපීසියමක වර්ගඵලය කියන්නේ ළමයි සමාන්තර පාද දෙකේ එකතුව බෙදීම 2 ගුණ කිරීම ලම්බක උස. එතකොට ළමයි සමාන්තර පාද දෙකේ එකතුව කියන්නේ 16 එකතු කිරීම 14 16 එකතු කිරීම 14 ඒ සම්පූර්ණ ප්‍රමාණය බෙදන්න ඕනේ දෙකෙන් නැත්නම් දෙකෙන් එකෙන් ගුණ කරන්න ඕනේ ළමයි ලම්බක උස වෙන්නේ මෙතන මෙන්න මෙතන ආංශික 90 නිසා මේක ලම්බක උස ඒ නිසා ගුණ කිරීම 10යි. දැන් ළමයි 16යි 14යි 30යි 30 දෙවරක් 1යි දෙවරක් 5යි 30 ගුණ කිරීම 5 බිඳුවකට 3 වරක් 5 15යි 150යි වර්ග සෙන්ටිමීටර් 150යි ත්‍රපීසියමේ වර්ගඵලය. අර්ධ වෘත්තයේ වර්ගඵලය සමානයි වෘත්තයක වර්ගඵලය ළමයි 5r වර්ගයේ සූත්‍රය. වෘත්තයක වර්ගඵලය. එහෙනම් පුතේ අර්ධ වෘත්තය කිව්වහම ඒකෙන් භාගයයි. එහෙනම් 5r වර්ගය ගුණ කිරීම භාගය. පුතේ 5 කියන්නේ 22 බෙදීම 7යි. r කියන්නේ ළමයි 7යි. 7 වර්ගය කියන්නේ පුතේ 7 ගුණ කිරීම 7 ගුණ කිරීම භාගය.
එක 7ක් ඉවත් වෙනවා. දෙකේව 1යි දෙකේව 11යි 22ට. ඒ අනුව 11 කරක් 7 77යි වර්ග සෙන්ටිමීටර්. ඔන්න කොටස් දෙක වෙන වෙනම හොයාගත්තා. දැන් මුළු රූපේ තහඩුවේ වර්ගඵලය සමානයි මේ කොටස් දෙකේම එකතුව ළමයි මෙතන 150යි 150 එකතු කිරීම 77 සමානයි 227යි 227යි වර්ග සෙන්ටිමීටර් කියලා ලැබෙනවා. වර්ග සෙන්ටිමීටර් 227යි තහඩුවේ මුළු වර්ගඵලය. ළමයි තුන්වෙනි කොටසේ අපෙන් අහන්නේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට සමානයි කියන්නේ මෙන්න මේ වර්ගඵලයට සමාන. ඒ වර්ගඵලය ළමයි වර්ග සෙන්ටිමීටර් 150යි. ඒ කියන්නේ පුතේ වර්ග සෙන්ටිමීටර් 150ට වර්ග සෙන්ටිමීටර් 150 නෙවෙයි වර්ග සෙන්ටිමීටර් 77. වර්ග සෙන්ටිමීටර් 77ට සමානව වර්ග සෙන්ටිමීටර් 77ට සමානව AD දිගට සමාන දිගක් සහිත මේ AD දිග එක පැත්තක දිගක් නැත්නම් දිග වශයෙන් පවතින ඍජු කෝණාශ්‍ර තහඩුවක් සාදනවලු. එහි පළල කොච්චරද කියලා අහන්නේ. එහෙනම් පුතේ අපි මේ තහඩුව දල සටහනක් වශයෙන් අඳගත්තොත් තුන්වෙනි කොටස මෙන්න මේ තහඩුව කියලා හිතාගත්තොත් ඍජු කෝණාශ්‍ර තහඩුවක්. ඒ අනුව මෙහි වර්ගඵලය වෙන්නේ මේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. පුතේ ඒක 77යි. එහෙනම් මෙහි වර්ගඵලය 77යි වර්ග සෙන්ටිමීටර්. ඒ දිග AD දිගට සමානලු. AD දිග 10යි. එහෙනම් පුතේ දිග 10යි සෙන්ටිමීටර්. අපෙන් අහන්නේ පළල. මම පළලට දාගන්නම් අකුරක් x කියලා. ඔබ දන්නවා ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය පුතේ දිග ගුණ කිරීම පළල. එහෙනම් පුතේ 10 ගුණ කිරීම පළල x සමාන වෙන්න ඕන පුතේ වර්ගඵලයට. දැන් වර්ගඵලය තියෙනවා 77යි. එහෙනම් පුතේ 10න් දෙපැත්තම බෙදුනම x සමානයි 10න් බෙදුනම මේ පැත්ත 10 ඉවත් වෙනවා 77 බෙදීම 10. 77 බෙදීම 10යි සෙන්ටිමීටර්. එහෙනම් පුතේ අපිට ලැබෙනවා 7.7යි සෙන්ටිමීටර් කියලා. सेंटीमीटर 7.7ක් වෙන්න ඕනේ පළල. ඒ ගාන හරි. බලන්න පුතේ කුමාර නගර සභා සීමාව තුල වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. එහෙනම් නගර සභාවට ගෙවන්න ඕනේ බදු, පරිපණම් බදු ගෙවන්න ඕනේ. ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේහි වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 40000කි. පුතේ බදු අය කරන්න ව්‍යාපාර ස්ථානයක් හෝ ඉඩමක් හෝ කඩසාප්පුවක් හෝ මොකක් හරි තියෙනවා නම් එහි තක්සේරු වටිනාකමට දරුවනේ තක්සේරු වටිනාකම කියන එක තීරණය කරන්නේ එම පළාත් පාලන ආයතනයේ මගින් ප්‍රාදේශීය සභාව හෝ නගර සභාව. ඒකට තක්සේරු වටිනාකම අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ කතා කරන අවුරුද්දේ තක්සේරු වටිනාකම ඒ කියන්නේ වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 40000යි. නගර සභාව 122ක වාර්ෂික වරිපණම් බද්දක් අය කරයි. ලොකු බද්දක් අය කරන නගර සභාවක් 122ක් බදු ගෙවන්න ඕනේ අවුරුද්දටම. वार्षिकව ගෙව යුතු වරිපණම් බදු මුදල සොයන්න කියලා කියන්නේ තුන්වෙනි ගාන පළවෙනි කොටස. එතකොට පුතේ 122යි 122ක් බදු ගෙවන්න ඕනේ රුපියල් වලින්. එහෙනම් 100ක් තක්සේරු වටිනාකම වූ ඉඩමක් හෝ ආයතනයකට තමයි රුපියල් 22ක් බදු ගෙවන්න වෙන්නේ. දැන් මේ ව්‍යාපාර ස්ථානයේ වටිනාකම රුපියල් 100 නෙමෙයි පුතේ රුපියල් 40000යි. එහෙනම් පුතේ මේක ගුණ කරන්න ඕනේ
40000යි 40000යි එහෙනම් බිංදු දෙකට බිංදු දෙකක් ඉවත් වෙනවා 400 ගුණ කිරීම 22 බිංදු දෙක අකට දාගමු 4 වරක් 2 8යි 4 වරක් 2 8යි රුපියල් 8800ක් බදු ගෙවන්න ඕනේ මේක තමයි වරිපණම් බදු මුදල වාර්ෂිකව දෙවෙනි කොටසේ අපෙන් අහන්නේ ඒ කොටසේ 1 2 කාර්තුවකට වරිපණම් බදු වශයෙන් ඔහු කොපමණ මුදලක් ගෙවිය යුතුද දරුවනේ කාර්තුවක් කියන්නේ වර්ෂයකින් කොච්චරද වර්ෂයකට කාර්තු පුතේ 4යි සමහර 3යි කියලා ගන්න වැරදි 4යි කාර්තු 4යි මාස 3ක් කියන්නේ කාර්තු 1යි එහෙනම් කාර්තු 4 නම් පුතේ 4න් මේක බෙදෙන්න ඕනේ එහෙනම් කාර්තුවකට බලන්න මේ 8800 බෙදෙනවා පුතේ 4ෙන් එතකොට ඔබට ලැබෙනවා 8ට 4 වරක් 2යි ආයි 8ට 4 වරක් 2යි බිංදුවයි 2200යි පිළිතුර රුපියල් වලින් ඉදිරිපත් කරන්න රුපියල් 2200ක් කාර්තුවකට බදු ගෙවන්න. හරිද පුතේ? බොහොම පහසු ගැටලු දෙකක්. B කොටස වගුවක් ඔබට පේන තියෙනවා වාර්ෂික ආදායම රුපියල් වලින් ලක්ෂ 5ක් පළමු ඊළඟ ලක්ෂ 5 ඊළඟ ලක්ෂ 5. ඒ කියන්නේ පුතේ මේ ආදායම් බදු අය කරන්නේ කෙනෙක්ගේ ආදායම අනුව ලක්ෂ 5කට අඩුවෙන් ලක්ෂ 5ක් හෝ ඊට අඩුවෙන් ආදායම් ලබන කෙනෙක් නම් එයාගෙන් බදු අය කරන්නේ නැහැ මේ වගුවට අනුව. බද්දෙන් නිදහස්. එයාගෙන් කිසිම බද්දක් ගන්නෙ නැහැ. ලක්ෂ 5ට වැඩියෙන් ගන්නවා නම් 5ක් පැන්නට පස්සේ තියෙන ඊළඟ ලක්ෂ 5ට 104යි. ඒ කියන්නේ පුතේ උදාහරණයක් ඇටියට එයාගේ ආදායම ලක්ෂ 6ක් නම් පළවෙනි ලක්ෂ 5 අයින් කරනවා. ඉතිරි ලක්ෂය ඒකට 104ක් ගණනය කරනවා. කෙනෙක්ගේ ආදායම ලක්ෂ 9ක් වුණොත් පළවෙනි ලක්ෂ 5 අයින් කරාම ලක්ෂ 4ක් ඉතිරි. ඒ 4ට 104යි. කෙනෙක්ගේ ආදායම ලක්ෂ 12ක් වුණොත් පළවෙනි ලක්ෂ 5 අයින් කරා 5යි ඊළඟ ලක්ෂ 5 ගත්තා. ඒ 5ටම 104 ගාණ ගණනය කරා. දැන් 10යි. තවත් ලක්ෂ 2ක් ඉතිරි. ඊළඟ ලක්ෂ 2 කියන්නේ මේ වගේ තුන්වෙනි එක එතෙන්ට ඒ ලක්ෂ 2ට විතරක් 108 ගානේ හදනවා. එමය හදන්නේ. ඉහත වගුවට අනුව කුමාර වර්ෂයකට රුපියල් 12000ක මුදලක් ආදායම් බද්ද ලෙස ගෙවයි. ඔන්න පුතේ ගාන දීලා තියෙන්නේ දැන් අපිට අනිත් පැත්තට. ඒ කියන්නේ බද්ද හොයන්න නෙමෙයි දීලා තියෙන්නේ. අපිට කියන්නේ බදු මුදල දීලා යාගේ ආදායම හොයන්න කියලායි කියන්නේ. දැන් ඔහුගේ වාර්ෂික ආදායම කොපමණද? දැන් අපි කල්පනා කරන්න ඕන ළමයි මේ දරුවා මේ කුමාර ආදායම් බද්දක් රුපියලක් හරි ගෙවනවා නම් ඒ ගෙවනවා කියන්නේ එයාගේ ආදායම කීයට වඩා වැඩි වෙලාද ළමයි? ලක්ෂ 5ට වඩා වැඩි වෙලා. ලක්ෂ 5 පැන්න නිසා එයාට බද්දක් ගෙවන්න සිද්ධ වුණේ. ඒ කියන්නේ එයාගේ ආදායමට ලක්ෂ 5ක් තියෙනවම තමයි. ඊට අමතරව එයා තව රුපියල් 12000ක් ගෙවනවායි කියලා කියන්නේ ඒ 12000 ඊළඟ ලක්ෂ 5 තුල තියෙන 12000න් කොටසක් වෙන්නත් පුළුවන්. ඒ 12000ම ඊළඟ ලක්ෂ 5 වෙනුවෙන් ගෙවන බද්ද වෙන්නත් පුළුවන්. අපි නිකමට බැලුවොත් ඊළඟ ලක්ෂ 5ට අපි හිතමු එයාට දෙවෙනි ලක්ෂ 5ම තියෙනවායි කියලා. පළවෙනි ලක්ෂ 5 එයාට තිබුණා කොහොමද? ඒකනේ බදු ගෙවන්නේ. එයාගේ ආදායම තව ලක්ෂ 5ක් තියෙනවා නම් ලක්ෂ 10යි. ඊට වැඩිද දන්නේ නැහැ. තව ලක්ෂ 5ක් තිබුණා නම් ඒ ලක්ෂ 5 වෙනුවෙන් 100ට කියද පුතේ 4ක් ගෙවන්න ඕන. එහෙම ගෙවුවනම් කොච්චර බද්දක් එයාට එන්න ඕනද? එහෙනම් මෙන්න මේ බද්ද ලක්ෂ 5යි 100ට 4යි ගුණ කිරීම ලක්ෂ 5යි 0.5යි එතකොට සුළු කරලා බලුවොත් 0.2කට 0.2ක් ඉවත් වුණාම 5000 4ක් පුතේ 20000යි. එහෙනම් තව ලක්ෂ 5ක් එයාට තිබුණා නම් රුපියල් 20000ක් බදු ගෙවන්න ඕන. හැබැයි එයා රුපියල් 20000ක් බදු ගෙවලා නැහැ. එයා ගෙවලා තියෙන රුපියල් 12000යි. ඒ කියන්නේ පුතේ එයාට ලක්ෂ 5ක්ම දීලා නැහැ. දෙවෙනි ලක්ෂ 5ම එයාට නැහැ. පළවෙනි ලක්ෂ 5 කොහොමද තියෙනවා. එහෙනම් අපි හොයාගන්න ඕන දෙවෙනි ලක්ෂ 5ක් නැති නිසා දෙවෙනි කොටසෙන් එයාට කීයක් තියෙනවද කියලා. රුපියල් 20000ක් බදු ගෙවන්න ඕනේ ලක්ෂ 5ම තිබුණා නම් එයා රුපියල් 12000යි බදු ගෙවලා තියෙන්නේ. මේක ඇසුරින් ගානට යන්නත් පුළුවන්. නමුත් හොඳම ක්‍රමය තමයි මෙන්න මේක. එතකොට B කොටස
දැන් පුතේ එයාගෙන් බදු අය කරන්නේ දෙවෙනි ලක්ෂ 5 සඳහා. අපි දන්නවා එයා දෙවෙනි ලක්ෂ 5 ඇතුලේ තමයි ඉන්නේ. දෙවෙනි ලක්ෂ 5 සඳහා බදු අය කරන්නේ 100ට 4යි. රුපියල් 100ක් නම් ආදායම බද්ද රුපියල් 4යි. මේකේ අදහස තමයි රුපියල් 4ක බද්දක් ගෙවන්නේ පුතේ රුපියල් 100ක් ආදායම තිබුණා නම්. රුපියල් 4ක බද්දක් ගෙවන්නේ රුපියල් 100ක් ආදායම තිබුණා නම්. එහෙනම් පුතේ රුපියල් 1ක් බද්දක් ගෙවන්නේ රුපියල් 100 බෙදීම 4ක ආදායමක් තිබුණා නම්. එක 25 කියලා උත්තරේ ගන්න යන්න එපා. 4කට මෙච්චර නම් 1කට මෙච්චරයි. මේ බද්ද මේ ආදායම. බද්ද රුපියලක් ගෙවන්නේ ආදායම මෙච්චරක් වෙනකොට. බද්ද කීයක් ගෙවලද අපිට? බද්ද රුපියල් 12000ක් ගෙවලා. එහෙනම් අපි බලමු බද්ද 12000ක් වෙන්න නම් එකකට මෙච්චර නම් දරුවනේ 12000න් මොනව කරන්න ඕනද? ಗುಣ කරන්න ඕනේ. එහෙනම් 100 බෙදීම 4 ಗುಣ කිරීම 12000. එතකොට පුතේ 4 ඒවා 1යි 100ට 4 ඒවා 25යි 12000 ගුණ කිරීම 25. ඒක නැත්තම් මෙතන උත්තරට තිබ්බා. මීට වඩා ලේසි අනිත් පැත්තෙන් කරපුවා නම් 25ක් කපන්න ඉතුව 4 ඒවා 1යි 4 ඒවා 3යි 3000යි. 3000යි බිඳු දෙකක් ගුණ කරාම පස්සේ රුපියල් ලක්ෂ 3යි. රුපියල් ලක්ෂ 3ක් එයාට ආදායම තිබිලා තියෙනවා. ඒ කියන්නේ එයා 12000ක් ගෙවලා තියෙන රුපියල් ලක්ෂ 3කට. එහෙනම් එයාගේ සම්පූර්ණ ආදායම කීයද පුතේ? ලක්ෂ 3ද? නෑ. එයා ලක්ෂ 5ක බදු නිදහස් කොටසක් එයාට තිබුණා. ඒ නිසා එයාගේ මුළු ආදායම ලක්ෂ 5 එකතු කිරීම ලක්ෂ 3. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 8යි. රුපියල් ලක්ෂ 8ක ආදායමක් එයාට තිබිලා තියෙනවා. right? ඒතර ඒ ගාන හරි. හතරවෙනි ගානට අපි යමු. ඒක තියෙන්නේ ජාල රේඛය හා සම්බන්ධ ගැටලුවක්. ටක් ගාලා බලමු ළමයි හතරවෙනි ගාන. පන්තියක සිසුන් 40 දෙනෙකු පරීක්ෂණයකදී ලබාගත් ලකුණු ඇසුරෙන් පහත සඳහන් අසම්පූර්ණ සංඛ්‍යාත ව්‍යාප්තියක් අදාළ අසම්පූර්ණ ජාල රේඛයක් සකස් කර ඇත. ජාල රේඛය සකස් කරලා තියෙන්නේ මේ වගුවට අනුව. මෙහි 10 20 මගින් 10ට වඩා වැඩි හා 20ට වඩා අඩු හෝ සමාන. ඒ කියන්නේ 10 කියන එක නැහැ 20 අයිති වෙනවා කියන එක ඒ ප්‍රාන්තරය තුල. ලකුණු ප්‍රාන්තරයන් දැක්වෙන අතර අනෙක් ප්‍රාන්තරද ඉපරදීම වේ කියලා තියෙනවා. ඒතර අපි වගුව සටහන් කරගත්තොත් අපි ඉක්මනින් මේ වගුවයි මම බෝඩ් එකට ගන්න. හරි දැන් බලන්න ළමයි දැන් මේ තියෙන්නේ වගුව. ඒ වගුවට අනුව ජාල රේඛයේ මේ තියෙන්නේ මුලින්ම ඔබට පේනවා මේ වගුවේ පන්ති ප්‍රාන්තර සමාන ප්‍රාන්තර වලින් නෙමෙයි දීලා තියෙන්නේ. 10 20 කිව්වහම පළවෙනිකම් 10ක් වගේ. 40 20 අතර ඒ වගේ කොටස් දෙකක් ඒ කියන්නේ 20ක පළලක් තියෙනවා. 40 50 නැවත 10යි පළල. 50 80 කිව්වම පුතේ පරතරය 30ක් වගේ වෙනවා. ඒ කියන්නේ අර වගේ තුන් ගුණයක් වෙනවා. 80 90 කියන්නේ එකයි. ඒ කියන්නේ එක පරතරයයි 10ක පළලක්. දැන් මේ වගේ වෙලාවකට පුතේ ජාල රේඛය අඳිද්දී අපි මොකද කරන්නේ? සමාන ප්‍රාන්තර පවතින පරිදි තමයි මෙන්න මේ අක්ෂයේ ලකුණු කරන්නේ. ඒක තමයි මේ 10 බැගින් ප්‍රාන්තර දීලා තියෙන්නේ. දැන් පරිස්සමෙන් කරන්න ඕන තැන තමයි මේ අසමාන ප්‍රාන්තර නැත්තම් පන්ති පළල අසමාන විදිහට දීලා තියෙන තැන්වලදී ලැබෙන සංඛ්‍යාතය අර සමාන කොටස් වලට බෙදලා තමයි ස්තම්භවල උස අපි ගන්න ඕනේ. දැන් අපි මුලින්ම බලමු 20ත් 40ත් අතර. දැන් මෙතන තියෙනවා 20 40 ස්තම්භයක ස්තම්භවල උස පේලා තියෙනවා. වගුව සම්පූර්ණ නැහැ. ඒ අනුව ඔබට පේනවා 20ත් 40ත් අතර ස්තම්භ උස 4යි.
දැන් ළමයෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් සංඛ්‍යාතයේ 4යි කියලා මෙතන සිසුන් ගානට 4ක් දැම්මොත් වැරදි. හේතුව සමපලල කොටස් 4 ඒවා දෙකක් තියෙනවා. එතකොට පුතේ 20ත් 30ත් අතර 4යි 30ත් 40ත් අතර තවත් 4යි ස්තම්භ දෙකක් එනවා. එතකොට 4 ඒවා දෙකක් 8යි. මෙතෙන්ට ලැබෙන පුතේ පිළිතුර 8යි කියලා. ඒ 8 තමයි සමාන ප්‍රාන්තර වලට දෙකට බෙදිලා 4 ගානේ යන්නේ. ඒක තමයි 4ක් කියලා උස දාලා තියෙන්නේ. දැන් ඊළඟට 40ත් 50ත් අතර අපිට පැහැදිලිවම මේකේ උස පෙන්නනවා 7යි කියලා. ඒ ප්‍රාන්තරය 10 පළල. ඒ නිසා එතන උත්තරේ 7යි. ලකුණ ගානේ මේවට ලැබෙනවා. ඊළඟ පුතේ 15යි කියලා අපිට දීලා තියෙනවා 50ත් 80ත් අතර. අපි දන්නවා 50ත් 80ත් අතර තියෙනවා 10 බැගින් වූ ප්‍රාන්තර 3ක්. මෙතන 30ක් තියෙනවා 30 10 බෙදුනහම 3යි. එහෙනම් පුතේ 15 කීයට බෙදිලාද ජාල රේඛය අඳින්නේ 15 3ට බෙදිලා. ඒ කියන්නේ එක උසක් 5ක් වෙන්න. එහෙනම් මේ උස 5ක් වෙන්න තමයි මේ ප්‍රාන්තර 3ට එන්නේ. ඒතර 5ව 3ක් 15යි. එහෙනම් අපිට මේක සම්පූර්ණ කරන්න පුළුවන් 5ක් උස ලැබෙන පරිදි. අපි 5ක් උස ලැබෙන පරිදි ජාල රේඛය සම්පූර්ණ කරමු. මෙන්න මෙහෙම සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. මේකේ වෙනම ගත්තොත් ස්තම්භ සමාන ස්තම්භ 3ක් එනවා. 5ව 3ක්. එතකොට තමයි 15 ලැබෙන්නේ. දැන් ජාල රේඛයේ කොටසක් හරි. අන්තිමට 80ත් 90ත් අතර වගුව සම්පූර්ණ කරන්න ඕනේ. 80 90 අතර ඔබට පේනවා තියෙන්නේ කීයද? 4ක් 10 පළව තියෙන්නේ. එහෙනම් 4යි එන්නේ. දැන් පුතේ මේ ටික එකතු කරලා බලමු 40ක් වෙනවද කියලා. 8යි 6යි 14යි 7යි 21යි 5යි 26යි 30යි 35යි 36යි 4යි 40යි 40 ලැබෙනවා. ඒ නිසා අපි ලබාගත් පිළිතුරු නිවැරදි බව තහවුරු වෙනවා. right? ඒ ගානේ ඒ ටික එතනින් ඉවරයි. ඉහත සංඛ්‍යාත වගුව සහ ජාල රේඛය සම්පූර්ණ කරන්න ඔන්න සම්පූර්ණ කරා. දෙවෙනි කොටස අපෙන් අහනවා පුතේ ලකුණු 40ට වඩා වැඩියෙන් ලබාගත් සිසුන් සංඛ්‍යාව මුළු සිසුන් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. අන්න ප්‍රතිශතයක් අහන්නේ. දැන් අපි බලන්න ඕනේ ළමයි ලකුණු 40ට වැඩියෙන් ගත්ත ළමයි මේ තියෙන ලකුණු කීයක් ඉන්නවද කියලා. එතන 40යි 50යි අතර ගත්ත ළමයි 7ක් ඉන්නවා. එතන 7යි. 50යි 60යි අතර 5යි. ආයි මෙතනත් 5යි. ආයි මෙතනත් 5යි. කියන්නේ මේ කොටසේ ළමයි 15ක් ඉන්නවා. මෙතන ළමයි 7ක් ඉන්නවා. මෙතන ළමයි 15ක් ඉන්නවා මේ සම්පූර්ණ කොටසේ. මෙතන 80ත් 90ත් අතර ලකුණු ගත්ත ළමයි 4 දෙනෙක් ඉන්නවා. ඔන්න ඔය ලකුණු ළමයි ප්‍රමාණය ඉන්නවා 40ට වැඩියෙන් ගත්ත ළමයි. එතකොට ළමයි 90ට වැඩියෙන් ගත්ත ළමයි 80 80 අතර නෑ මෙතන. ඒ නිසා 15යි 7යි 22යි 4යි 26ක් වැඩියෙන් ගත් ළමයි ප්‍රමාණය 26යි. මේ 26ක් දෙනෙක් 40ට වඩා වැඩියෙන් අරන් තියෙන්නේ ළමයි කීයකින්ද මුළු ළමයි ප්‍රමාණය පුතේ 40යි. මේ තියෙන්නේ ළමයි 40කින් 26ක් 40ට වැඩියෙන් අරන් තියෙනවා. ප්‍රතිශතයක් කියන්නේ දරුවනේ 100ෙන් ගුණ කරන්න ඕනේ. 100ට 100ෙන් එනම් ගුණ කිරීම 100ට 100ෙන්. පුතේ බිඳුවට බිඳුවක් ඉවත් වෙනවා. දෙවරක් 2යි දෙවරක් 13යි. දෙවරක් 1යි දෙවරක් 5යි 13 වරක් 5 65යි 165ක් ළමයි ලකුණු 40ට වඩා අරන් තියෙනවා. ඒ කියන්නේ පුතේ 165ක් දරුවෝ පාස් වගේ අදහසක් එනවා. ඊට පස්සේ අපිට කියනවා ජාල රේඛයේ මත සංඛ්‍යාත බහුවස්ත්‍රය ඇඳ දක්වන්න. ජාල රේඛයේ ඇසුරෙන් සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න පුළුවන් වෙනවා. ඒ සඳහා කරන්න පුතේ මේ සෑම ස්තම්භයකම මධ්‍ය ලක්ෂ ලකුණු කරනවා. හැබැයි පරිස්සම් වෙන්න ඕන කාරණේ තමයි මෙන්න මේ සමාන උස තියෙන මේ වගේ අසමාන ප්‍රාන්තර තියෙන අවස්ථාවල ඒ සමාන ප්‍රාන්තර වල මධ්‍ය ලක්ෂ යා වෙන්න ඕන. දැන් මෙතන ගත්තොත් මෙන්න මේ මධ්‍ය ලක්ෂය
මෙන්න මේ මධ්‍ය ලක්ෂ්‍යය සම්බන්ධ වෙනවා. හරිද? ඊළඟට මෙන්න මෙතන ස්තම්භ දෙකක් තියෙනවා අත් වශයෙන්ම මේවා. මෙන්න මේ මධ්‍ය ලක්ෂ්‍යයත් මේ මධ්‍ය ලක්ෂ්‍යයත් ලැබෙනවා. ඊළඟ තමයි මෙන්න මේ මධ්‍ය ලක්ෂ්‍යය. මෙතන කොටස් තුනක් තියෙනවා. මේ මධ්‍ය ලක්ෂ්‍ය ඉතින් යා කරාම එකම රේඛාව තමයි එන්නේ. ඊළඟට මෙන්න මේ මධ්‍ය ලක්ෂ්‍යය. දැන් ඔය ටික යා කරොත් අපිට ලැබෙන්න ඕනේ බහුවස්ත්‍රයක් සංඛ්‍යාත බහුවස්ත්‍රය කියලා අපි නිකමට යා කරලා බලමු. යා කරොත් මේ ළමයිට ලකුණු අහිමි වෙන තැන තමයි මම මේ කතා කරන්නේ. මේකට ලකුණු 3ක් ලැබෙනවා. මේ ටික යා කරාට ලැබෙන්නේ ලකුණු 1යි. ඔන්න ඔය ටික යා කරා නම් බහුවස්ත්‍රය සම්පූර්ණ වෙන්නේ නැහැ ළමයි. හේතුව මෙන්න මේ පැත්තයි දෙක නැහැ. ඒ සඳහා අපි භාවිතා කරන ක්‍රමය තමයි මේ පළලට සමාන මේ ස්තම්භයේ නැත්නම් ප්‍රාන්තරයේ පළලට සමාන ප්‍රාන්තරයක් මේ පැත්තට මෙතනින් මේ පැත්තට ලබා ගන්නවා. පළල 10යි එනම් පුතේ 10ට වඩා අඩුවෙන් ඒ කියන්නේ බිඳුව දක්වා තියෙන පළල ගන්න ඕනේ. මෙතන 90යි 90ට පස්සේ යනවා 100 දක්වා එන්න ඕනේ. එහෙම ඇවිල්ලා ඒ ප්‍රාන්තරයේ මධ්‍ය ලක්ෂ්‍යය ලකුණු කර ගන්නවා. මෙතනත් මේ ප්‍රාන්තරයේ මොන ලක්ෂ්‍යයද? මධ්‍ය ලක්ෂ්‍යය ලකුණු කර ගන්නවා. අන්න ඒ ලක්ෂ්‍යයත් මේ ලක්ෂ්‍යයත් මේ මධ්‍ය ලක්ෂ්‍යයත් මේ අවසාන ලක්ෂ්‍යයත් යා කරාම මෙන්න මේ අක්ෂයත් සමග ලැබෙනවා ළමයි බහුවස්ත්‍රයක්. ඒකට තමයි කියන්නේ සංඛ්‍යාත බහුවස්ත්‍රය කියලා. දැන් අපි යා කරමු. ඔන්නම සම්පූර්ණ වෙලා තියෙන ඕනේ සංඛ්‍යාත බහුවස්ත්‍රය. ඔය සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳිනවට ළමයි ලකුණු 3ක් ලැබෙනවා. 3ෙන් 2ක් ලැබෙන්නේ මෙන්න මේ මුල අවස්ථාවත් නැත්නම් ආරම්භක ලක්ෂ්‍යයත් මේ අවසාන ලක්ෂ්‍යයත් නිවැරදිව ලකුණු කරලා තියෙනවා. මේ සම්පූර්ණ කිරීමට එකයි ලකුණු 3ක් ලැබෙන්න ඉඩ තියෙනවා. ඊළඟට මේ ගානේ අහලා නැහැ තවත් අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි ළමයි මේ සංඛ්‍යාත බහුවස්ත්‍රයේ වර්ගඵලයත් මේ ජාල රේඛයේ වර්ගඵලයත් ගැන ඔබට කුමක් කිව හැකිද? එතෙන්දී ලැබෙන ළමයි මේ බහුවස්ත්‍ර දෙකේ වර්ගඵලයන් සමානයි. හේතුව මේ වැඩිපුර එළියට පනින ත්‍රිකෝණයට මේ ඇතුලෙන් කැපී ඉවත් වෙන ත්‍රිකෝණයේ වර්ගඵල හැමතිස්සෙම සමාන වෙනවා. හේතුව මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. යාන්ත්‍රික ලක්ෂණ භාවිතා කරලා බලන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. මේකයි මෙතන වෙනසක් වෙන්නේ නැහැ. මේ ත්‍රිකෝණ දෙක ඔය ආදි වශයෙන් සමාන වෙලා ජාල රේඛය හා සංඛ්‍යාත බහුවස්ත්‍රයේ වර්ගඵලයෙන් සමාන වෙනවා. මේ ප්‍රශ්නේ අහලා නැහැ. අහලා තිබ්බනම් එතෙන්ට ලකුණක් ඔබට ලැබෙනවා. එහෙනම් ළමයි 4 වෙනි ප්‍රශ්නේ හරිය. එතන ලකුණු 10යි. අපි යමු 5 වෙනි ප්‍රශ්නෙට. right 5 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ළමයි සම්භාවිතාවය පිළිබඳ ගැටලු. සම්භාවිතාවය කියන විෂය කොටසට අදාළ ප්‍රශ්නයක් තමයි 5 වෙනි ප්‍රශ්නේ අපිට ලැබෙන්නේ. එක්තරා මුර පදයක කියන්නේ පුතේ පාස්වර්ඩ් එකක පාස්වර්ඩ් එකක් කිව්වහම පුතේ ඒකේ දන්නවනේ ඔබ ඉලක්කම් තියෙන්න පුළුවන් අකුරු තියෙන්න පුළුවන් වෙනත් සංකේත තියෙන්නත් පුළුවන්. නමුත් මෙතන අපිට කතා කරන්නේ ඉලක්කම් වලින් පමණක් තියෙන පාස්වර්ඩ් එකක් ගැන. මුල් සංකේත දෙක පළවෙනි ඩිජිට්ස් දෙක නැත්නම් පළවෙනි සංකේත දෙක ප්ලේසස් දෙක 1 2 3 4 5 යන ඉලක්කම් අතුරෙන් එකිනෙකට වෙනස් ඉලක්කම් දෙකක් බව දී ඇත. සමාන නෑ එකයි තියෙන්න බෑ දෙකයි තියෙන්න බෑ. ඔය පහෙන් දෙකක් තමයි තියෙන්න ඕනේ. 1 2 3 4 පහෙන් මොනවා හරි දෙන්නේ මුල දෙකට එන්න ඕනේ. මෙම මුරපදයේ පළමුවන ඉලක්කම තෝරා ගැනීම සඳහා පළවෙනි ඉලක්කම තෝරා ගැනීම සඳහා ශිෂ්‍යයෙක් එහි ඉලක්කම් එක බැගින් ලියූ සරලසම කාඩ්පත් 5ක් අතුරෙන් එකක් අහඹ ලෙස ගනි. ඉන්පසු එය ආපසු නොදමා කියන පුතේ මොනවද කියන්නේ without replacement කියන්නේ ඒක තමයි වෙන්නේ. ඒ කියන්නේ නොදමා දෙවන ඉලක්කම තෝරා ගැනීම සඳහා තවත් කාඩ්පතක් අහඹ ලෙස ගනි.
ප්‍රතිස්ථාපන අමතක කරලා තිබ්බ වචනේ ප්‍රතිස්ථාපන රහිතව නැවත දාන්නේ නැතුව තමයි වැඩේ කෙරෙන්නේ. ඔබ දන්නවා ප්‍රතිස්ථාපන රහිතව දැම්මහම නැවතත් ඒක යෙදෙන්නේ ඒක ගන්න බෑ. එතකොට පළවෙනි කොටසේ අහනවා අපිට කොටු දැලකුත් දීලා තියෙනවා පේනවා. එහි තියෙනවා පළමු කාඩ් පතේ ඉලක්කම් ලකුණු කරලා තියෙන විදිය දෙවෙනි කාඩ් පතේ ඉලක්කම් තියෙනවා. ඒ දෙක අක්ෂර දෙකට වශයෙන් ලබාගෙන මේ වගේ කොටු දැලක් ගත්තාම අපිට ලැබෙන පුතේ නියදි අවකාශය. ශිෂ්‍යය අහඹු ලෙස ගන්නා ලද කාඩ් පත්වල තිබූ ඉලක්කම් දෙක දැක්වෙන නියදි අවකාශය. දී ඇති කොටු දැලෙහි x ලකුණු යොදා ලකුණු කරන්න අපි කොටු දැලට අගාලා ඇඳගමු. right දැන් බලමු ළමයි ඔන්න කොටු දැල අපිට දීලා තියෙනවා. දැන් මෙහි ශිෂ්‍යයා මුලින් කාඩ් පතක් තෝරාගෙන ඒ කාඩ් පතේ නැවත මේ අර බොක්ස් එකට දාන්නේ නැහැ. ඒතර ඒ කාඩ් පත එක වුණොත් එහෙම යම් විදියකින් ඒ කාඩ් පත නැවත දාන්න නැහැ කියන්නේ දෙවෙනි වර ගැනීමේදී එක ලැබෙන විදියක් නැහැ. ඒ කාඩ් පත දෙක වුණා නම් දෙවෙනි වර ගැනීමේදී දෙක ලැබෙන විදියක් නැහැ. තුන වුණා නම් ඒක පැත්තකට විසික් කරන නිසා නැවත තුන කියන එක අර බෑගය තුල නැහැ. ඒ නිසා මේ එක දෙවෙනි වරත් එක මෙන්න මේක එන්න විදියක් නැහැ. දෙක දෙවෙනි වරත් දෙක මේක එන්න විදියක් නැහැ. තුන තුන හතර හතර එනකොට මෙන්න මේ තීරුව එන්නේ නැහැ ප්‍රතිස්ථාපන රහිත නිසා. ප්‍රතිස්ථාපන රහිත නිසා. එහෙනම් එන්න ඕනේ ඉතිරි කොටස්. පළවෙනි අවස්ථාවේදී එක ලැබෙන දෙවෙනි අවස්ථාවේදී දෙක ලැබෙන්න පුළුවන්. 3 4 5. කොටින්ම මේ ඔක්කොම ටික එනවා. මෙන්න මේ රේඛාව තුල තියෙන ටික නැතිව. ඔන්න ඔය කොටස් ටික සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. එතකොට ඔබට ලකුණු දෙකක් ලැබෙනවා. එකක් හෝ එකක් මේගොල්ලෝ මාර්කින් එකේ. දෙවෙනි කොටස අහනවා මුර පදයේ සඳහා ලබාගත් පළමුවන ඉලක්කම ඔත්තේ බව. පළමුවන ඉලක්කම ඔත්තේ වෙනවා කියන්නේ පුතේ එහෙනම් එක ලැබෙන්න පුළුවන්. දෙක නෑ තුන ලැබෙන්න පුළුවන්. පහ ලැබෙන්න පුළුවන් පළමුවන ඉලක්කම සඳහා ලැබිය යුතුයි. ඔත්තේ බවත් මෙම ඉලක්කම ලබාගත් දෙවන ඉලක්කමට වඩා කුඩා බව. දැන් පළවෙනි ඉලක්කම එක ලැබිලා දෙවෙනි ඉලක්කම දෙක ලැබෙන්න පුළුවන් මේ තියෙනවනේ නියදි අවකාශය. එතකොට පුතේ එකට වඩා දෙක වැඩි. ඒ කියන්නේ දෙකට වඩා එක අඩුයි කියන එක. ඒ කියන්නේ පළමුවන කාඩ් පතේ ලැබුණු ඉලක්කම දෙවන කාඩ් පතේ ඉලක්කමට වඩා අඩුයි. එහෙනම් මෙහා ඉන්නවා ඒ කියන මේ ප්‍රදේශය තුල. එහෙනම් 3 ගන්නත් පුළුවන් 4ක් පුළුවන් 5ක් පුළුවන් මේ කොටසම ලැබෙනවා. අපි බලමු දෙකෙන් එන්නේ නැහැ. ඔත්තේ වෙන්න ඕන නිසා 3යි 1යි එන්න පුළුවන්ද? එන්න බෑ. හේතුව එතකොට පළවෙනි එක්කිනා ලොකුයි දෙවෙනි එක්කිනා අඩු වෙනවා. එහෙනම් වෙන්න බෑ. මේකත් බෑ. මේක කොහොමද නෑ. 3යි 4යි. එහෙනම් මේකත් එන්න පුළුවන්. මේකත් එන්න පුළුවන්. ඊට පස්සේ පහත් ඔත්තේ 5යි 1යි නෑ 2යි බෑ 3යි බෑ 4යි බෑ. මොකද හේතුව දෙවෙනි ඉලක්කම කුඩායි එතකොට. 5යි 5 එන්න තිබුණා නම් ඒත් බෑ. නමුත් ඒක ඇත්තේ නෑ නියදි අවකාශය. එහෙනම් පුතේ ලැබෙන්නේ මෙන්න මේ කොටස් ටික. මෙන්න සිද්ධියට අදාළ කොටස. සිද්ධියට අදාළ නියදි අවකාශයේ ප්‍රදේශය. නියදි අවකාශයේ මත ලකුණු කර එහි සම්භාවිතාවය ලබා ගන්න. ඒතර මේ තියෙන්නේ ඔබ ඊතලයක් දාලා ලියන්න අර කියපු කතාව. දැන් සම්භාවිතාවය තමයි ළමයි මුළු නියදි අවකාශයේ ප්‍රතිඵල ගන්න. නැත්නම් නියදි අවකාශය මෙතන 5යි මෙතන 5යි 5 5 25යි. හැබැයි මෙන්න මෙතන 5ක් අඩුයි. හේතුව 1යි 2යි 3යි 4යි 5යි. ඒ 5 අඩු නිසා නියදි අවකාශයේ අවයව ගන්න පුතේ 20යි. එහෙනම් 20න් කීයක් තියෙනවද කියලා මට කියන්න. මෙන්න මේ ප්‍රදේශය තුල 1යි 2යි 3යි 4යි 5යි 6යි 20න් 6යි. ඒ කියන්නේ
10න් 3යි සරල කරාම right ඒ කොටස හරි B කොටසට අපි යමු කිසියම් රෝගයක් රූප සටහනක් පිළිබඳ ගැටලුවක් රූප සටහනකින් දීලා තියෙන්නේ කිසියම් රෝගයක් පැතිර යන අවධියක අපි හිතමු COVID-19 කියලා එම රෝග ලක්ෂණ පෙන්වූ පිරිමි 20 දෙනෙක්ද කාන්තාවෝ 16 දෙනෙක්ද වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණ සිටියහ. ඔක්කොම එතකොට 20යි 16යි 36යි. එම සියලු කාන්තාවන් සැබවින්ම එම රෝගයෙන් පෙළෙනු අතර කාන්තාවන්ට හැදිලා ඉවරයි. හරි? පිරිමි අය අතුරෙන් අහඹ ලෙස තෝරා ගන්නා අයෙකුට රෝගය වැළඳීමේ සම්භාවිතාවය 0.6යි. 0.6 කියන්නේ 10න් 6යි කියන එක. මෙම සියලු දෙනා අතුරින් ආමුලස තෝරා ගන්න ලබන අයෙකු පිරිමියෙකු හෝ කාන්තාවකු වීම සඳහා විමහා රෝගයේ වැළඳුණු හෝ නොවැළඳුණු අයෙකු වීම පිළිබඳ සම්භාවිතාව දැක්වීම සඳහා අද ලැබුණු උත්තරණක් රූපේ දැක්වේ. මම උත්තරහන තියෙනවා. දැන් මේ තියෙනවා මුලින්ම පිරිමි ගැහැණු දැන් කාන්තාව කියනවා කාන්තාව කියන්නේ කාන්තා දැන් පිරිමි හා කාන්තා වීමේ සම්භාවිතාවය ලැබෙන්නේ ලබයි වෙන මොකක්වත් හේතුවක් හින්දා නෙමෙයි තෝරා ගන්නා ලද ප්‍රමාණය අනුව මුළු තෝරාගත් ගණන 36යි 36න් 20ක් පිරිමි 36න් 16ක් කාන්තාව එනම් මේ මෙතෙන්ට එන්න ඕනේ සම්භාවිතාවය 36න් 20යි මෙතෙන්ට සම්භාවිතාවය 36න් 16යි 36න් 16යි ඊට පස්සේ ඒ පිරිමි ප්‍රමාණයෙන් ඒ 20න් රෝගයේ වැළඳුණු අය ඉන්නවා රෝගයේ නොවැළඳුණු අය ඉන්නවා එහෙනම් අපි වෙන් කරගමු රෝගයේ වැළඳුණු අය නොවැළඳුණු අය රෝගය වැළඳුණු අය වීමේ සම්භාවිතාවය 0.6යි 0.6 කියන්නේ නරුනේ 10න් 6යි කියන එක. එහෙම නැත්නම් ඒක 0.6යි කියලා කියන්න ප්‍රශ්නයක් නැහැ. 10න් 6ක් මෙතෙන්ට ගියා නම් මේ ඉතිරි ප්‍රමාණයට නියත වශයෙන්ම රෝගය වැළඳී නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ 0.4යි සම්පූර්ණ බ්‍රාන්ච් එකේ සම්භාවිතාවය 1යි. ඒ නිසා මෙතන 0.4යි. ඒ කියන්නේ පුතේ 10න් නම් 4යි. 10න් 6ක් මෙතන ගියාම 10න් 4යි. ඒ කියන්නේ 0.4යි මේ කොටසේ සම්භාවිතාවය. නොවැළඳුණු අය. දැන් කාන්තාවන් සියල්ලටම වැළඳිලා එහෙනම් උත්සන්නහනේ දෙකක් යන්න දෙයක් නැහැ. දෙකක් ගියත් ලැබෙන්න ඕනේ. ඒක දක්වන්න අවශ්‍ය නැහැ. මෙහෙම ගියත් මෙතන වැළඳුණු අය නොවැළඳුණු අය කියලා ගත්තොත් වැළඳුණු අය මෙතන ඉන්න ප්‍රමාණය සම්භාවිතාවය 10න් විදිහට ගත්තොත් නම් 10න් 10 වෙනවා. මේක 10න් බිඳුවයි. නැත්තම් මේකට ලියන්න පුළුවන් 1යි කියලා. වැළඳුණු අය. නොවැළඳුණු අයගේ සම්භාවිතාවය බිඳුවයි. සම්භාවිතාව බලන්න දැන් කොහොමදලා තියෙන්නේ. ඒ නිසා මේක 1යි වැළඳුණු අය. මේ කොටස ඇන්නේ නැතත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේකෙදි. පළවෙනි ප්‍රශ්නය අදාළ සම්භාවිතාව සියල්ල දක්වමින් රුක් සටහන සම්පූර්ණ කරන්න ඕන සම්පූර්ණ කරා. අහඹ ලෙස තෝරා ගන්න ලබන අයෙකු එම රෝගයේ වැළඳුණු අයෙකු වීමේ සම්භාවිතාවය සොයන්න. දැන් වැළඳුණු අයෙකු වීමේ සම්භාවිතාව හොයන්න ළමයි මේ රේඛාව තුල මේ රුක් සටහනේ මේ බ්‍රාන්ච් එකේ යනකොට මෙන්න මේ පිරිමි අයෙකු වෙලා වැළඳුණු අයෙකු වෙන්න පුළුවන්. එයා ඒ කියන්නේ රෝගයේ වැළඳුණු කෙනෙක්. පිරිමි අයෙකු වෙලා රෝගයේ නොවැළඳුණු කෙනෙක් වෙන්න පුළුවන්. ඒකෝට රෝගේ වැළඳිලා නැහැ ඒක ගන්න බෑ. කාන්තාවක වෙලා රෝගේ වැළඳුණු කෙනෙක් වෙන්න පුළුවන්. අන්න ඒක ගන්න පුළුවන්. අපෙන් අහන්නේ රෝගේ වැළඳුණු කෙනෙක් වීම. එහෙනම් මෙතන සම්භාවිතාවය ළමයි අපි සම්භාවිතාවය ලබා ගන්න මේක මොනවා කරලාද? ගුණ කිරීමෙන්. එතකොට 36න් 20යි ගුණ කිරීම මෙතන 10න් 6යි. නැත්තම් 0.6යි.
මේ කොටස අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා සම්භාවිතාව ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ කොටස මෙතන ඉන්නවා වැළඳුණු අය. මෙතන සම්භාවිතාව 10 නම් 10යි නැත්නම් 1යි. පැහැදිලිද? ඒ 1 ලැබෙන්නේ හැබැයි ළමයි 36න් එකක්. ඒ කියන්නේ මේ මුළු කීයද මෙතන ඉන්න 16ක්. මේ 16 දෙනා මම වෙලා ඒ කියන්නේ 36න් 16ක්ම වැළඳිච්ච අය. එතකොට මෙතන ලැබෙන්නේ 36න් 16 ගුණ කිරීම 1. 36න් 16 ගුණ කිරීම 10න් 10. එහෙම නැත්නම් 1. මේ කොටස සම්බන්ධතාව. දැන් මෙන්න මේ කොටස් දෙකේම සම්භාවිතාවල් මොනවා කරන්න ඕනද ළමයි? එකතු කරන්න ඕන. හේතුව මේගොල්ලත් රෝගයේ වැළඳුණු කොටසක්, මේගොල්ලත් රෝගයේ වැළඳුණු කොටසක්. මේ රුක්සටහනේ මේ ශාඛාව තුල අපි රෝගයේ වැළඳුණා මෙන්න මේ සම්භාවිතාව ලබා ගන්න මේ කොටස් වල ගුණිතේ. මේකෙත් එහෙමයි. දැන් අවසානයේ රෝගයේ වැළඳුණු කෙනෙක් වීමේ සම්භාවිතාවය කියනමයි අර්ථ දෙක එකතු කරන්න ඕනේ. 36න් 20 ගුණ කිරීම 10න් 6 එකතු කිරීම 36න් 16 ගුණ කිරීම 1. මෙන්න මේක තමයි පිළිතුර නියම පිළිතුර ලබා ගන්න සුළු කරලා කීයද කියලා. ඔයාලා මේ පිළිතුර වලට මේ බිඳුව ගන්න කපලා දාමු. 6 වරක් 1යි 6 වරක් 6යි දෙවරක් 1යි දෙවරක් 3යි. ඒකවල 3න් 1යි එකතු කිරීම 4 වරක් 4යි 4 වරක් 9යි 9න් 4යි සුළු කරොත් 7යි 9න් 7යි 9න් 7ක් කියලා සම්භාවිතාවය ලැබෙනවා. මගේ සුළු කිරීම වැරද්දක් තිබ්බද කියලා දන්නේ නැහැ. ඔයගොල්ලෝ ඒක බලන්න. එතකොට ළමයි ඔන්න අපි පළවෙනි ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර කරා. අපි දෙවෙනි කොටස නැත්තම් දෙක පාත්‍රයට යනවා. දෙක පාත්‍රයට පැය 3ක් ලැබෙනවා. දෙක පාත්‍රයට පැය 3ක් ඔබට ලැබෙනවා. ඒ පත්‍රයේදී වැදගත්කම තමයි ළමයි මෙහිදී මේ පැය 3 ඔබ පාවිතයට ගනිද්දී මේක බොහොම පරිස්සමෙන් මේ කාලය කළමනාකරණය කර ගැනීමට අවශ්‍යයි. දැන් සමහර ලාවට දක්ෂ දරුවන්ට මේ පැය 3ේදී ගණන් 10ක් හදා ගන්න බැරුව Tamanට හදන්න පුළුවන් ගණන් තියෙද්දි ගෙදර ඉන්න වෙන වෙලාවක් තියෙනවා. ඒ නිසා කාලය හොඳින් කළමනාකරණය කරගෙන අපිට උත්තර ලියන්න පුළුවන් හොඳම ප්‍රශ්න, ලේසිම ප්‍රශ්න, ඉක්මනින් ලකුණු ලබා ගන්න පුළුවන් ප්‍රශ්න අවබෝධ කරගෙන ඒ ප්‍රශ්න මුලින් ලබා ගන්න උත්සාහ කරන්න ඕනේ. හරි, ඒක ඉතාමත්ම වැදගත් කාරණයක්. ඒ වගේම ඔබ දැනගන්න ඕනේ A කොටස හා B කොටස වශයෙන් කොටස් දෙකක් තියෙනොත් A කොටසේ ප්‍රශ්න 6යි B කොටසේ ප්‍රශ්න 6යි. ඔබ A කොටසෙන් 6ක් ලියලා B කොටසේ 4ක් ලියුවට ඔබට සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ නැහැ. හේතුව A කොටසේ 6න් 5කටයි ලියන්න ඕනේ. B කොටසේ 6න් 5යි. එහෙම 5යි 5යි තමයි 10. ඒ කියන්නේ A කොටසෙන් එක ප්‍රශ්නයකුත් B කොටසෙන් එක ප්‍රශ්නයකුත් ඔබ මග ඇරලා අතෑරලා යන්න ඕනේ. ඒ නිසා මුලින් ප්‍රශ්න තෝරගන්න ඕනේ. ඒ කෙසේ වෙතත් A කොටසේ පළවෙනි ප්‍රශ්නය දැන් අපි සාකච්ඡා කරගෙන යමු. අපි බලමු මේ ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන්න අපිට අද දවසේ ඔක්කොම කරගන්න බැරුවේ. අපි ඊළඟ ක්ලාස් එකේ ඉඳන් ඔක්කොම ප්‍රශ්න පත්‍රයම සාකච්ඡා කරන්න ලැබෙන එකක් නැති වෙයි සමහරවිට. අපි බලමු කොහොමද කියලා. ඔයගොල්ලන්ගේ අදහස් තියෙනවා. වැදගත් වෙයි. ඔයගොල්ලන් ඉල්ලන පරිදි අපි බලමු. ඒතර පළවෙනි ප්‍රශ්නේ ළමයි ලැබිලා තියෙන්නේ මේ ප්‍රතිශත ඇසුරින් මේ ප්‍රශ්නේ සාමාන්‍යයෙන් අපිට ලැබෙන්නේ ප්‍රතිශත බදු කියන කොටස්. ඒ කියන්නේ කොටස් වෙළඳපොළ මෙන්න මේ ආදී වශයෙන් පාඩම් කව වෙන විදිහට තමයි මේ ප්‍රශ්නේ ඔබට ලැබෙන්නේ. A බැංකුව සහ B සමාගම. ඒතර බැංකුවේ මුදල් තැන්පත් කරනවා, සමාගමේ මුදල් ආයෝජනය කරනවා. ඒ වගේනේ අපි කරන්නේ. විසින් පහත් සඳහන් දැන්වීම් පළ කර ඇත. A බැංකුව ස්ථිර තැන්පතු සඳහා වසරකට 9%ක පොලියක් ගෙවයි. වසරකට පිටේ වාර්ෂික පොලි අනුපාතිකය. B සමාගම අන්න කොටසක මිල රුපියල් 25ක් වන අතර වාර්ෂිකව කොටසක මිල රුපියල් 25යි. එක කියවනකොටම ඔළුවට ගන්නවා. එහෙනම් කොටසක් 25යි. වාර්ෂිකව කොටසකට රුපියල් 1.50ක් ලාභාංශ ගෙවයි. ලාභාංශයේ ආදායම මාසික අවුරුද්ද අවසානයේ ගෙවන්නේ
කොටසකට රුපියල් 1.50යි. කොටස් 100ක් තිබ්බනම් ඒ වගේ 100යි. කමල් අන්න ඔයගොල්ලන්ගේ යාළුවා. කමල් තමා සතු ඇති රුපියල් ලක්ෂයක්. රුපියල් ලක්ෂයක්. මුදලින් හරියටක්. කියන්නේ ලක්ෂයක හරියටක් කියන්නේ රුපියල් 50000ක්. ඒ බැංකුවේ ස්ථිර තැන්පතුක තැන්පත් කළ අතර 50000ක් ඒ බැංකුවේ දැම්මා 39 පොලිය. ඉතිරි මුදල බී සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා යෙදුවී. එහෙනම් බී සමාගමේ කොටස් මිලදී ගැනීමට යෙදුණු මුදල කීපතේ රුපියල් 50000යි. ඒ කියන්නේ ආයෝජනය කළ මුදල රුපියල් 50000යි. ඔහු වසරක් අවසානයේදී බී සමාගමෙන් ලාභාංශ ලබාගෙන කොටසක් රුපියල් 26 බැගින් කොටස් සියල්ල විකුණා දමයි. අන්න කොටස් වලින් පොලේ දෙවියන්ගෙන් කොටස් විකුණා දානවා. වසරක් අවසානයේ ඔහුට වැඩි ආදායමක් ලැබෙන්නේ කුමන ආයෝජනයෙන්දයි හේතු සහිතව පෙන්වන්න. වසරක් ඊට පස්සේ කොටස් අපි බලමු. දැන් මුලින්ම අපි බලන්න ඕනේ ළමයි right අපි බලමු කවුද ළමයි කියනවා පේපර් එකේ ඒ කොටස දාලා නැහැ කියලා ගෲප් එකේ දාලා තියෙන මේ පේපර් එකම ඒ දාලා තියෙන පේපර් එකෙන් තමයි මම මේ මුද්‍රණය කරේ. ඒ නිසා ඒ කොටස දාලා තියෙන විදිහක් නැහැ. මම PDF එකක් දාලා තියෙනවා. ඒ PDF එකේ මේ පේපර් එක තියෙනවා. නැත්නම් ඔයගොල්ලන්ගේ මේ පේපර් එක මේ වෙනකොට තියෙන්න ඕනේ. ගිය අවුරුද්දේ විභාග ප්‍රශ්න පත්‍රය. ඒක එසේදත් දැන් අපි කරගෙන යන්න ඕනේ. දැන් දාලා නැත්නම් ආපස්සට ගිහිල්ලා ඒක අතීතෙට ගිහිල්ලා හදා ගන්න බෑ. ඔයගොල්ලෝ මම දාලා තියෙන්නේ මම නැවත ගෲප් එකේ තියෙන එක පරීක්ෂා කරලා බලන්න මම මේ වෙලාවේ බෑ. නමුත් මම ඒකෙන් අරගෙන තමයි මේක මුද්‍රණය කරගත්තේ. ඒ නිසා ඒ කොටස දාලා නැහැ කියන එක පිළිගන්න බෑ ප්‍රතික්ෂේප කරනවා. හරි? right. එහෙනම් අපි බලමු ඒ බැංකුව අපි මේක පොඩ්ඩක් සටහනක් වශයෙන් හදාගමු. පළවෙනි කොටස මෙන්න A කියන බැංකුව අපි හිතමු මේ තියෙන A බැංකුව අපි යාට කොටුවක් දාගමු. මේ තියෙන A එයා 9%යි වාර්ෂික පොලි අනුපාතිකයේ 9%යි B කියන කෙනා විභාගයේ උත්තර පත්‍රයේ මේවා ලියන්න නැතුනට කමක් නැහැ. ඔබ ලිව්වත් ප්‍රශ්නකුත් නැහැ නේ. B කියන එකේ කොටසක් රුපියල් 25යි කොටසක් රුපියල් 25යි එක වටිනවා. කොටසක මිල කොටසක ලාභාංශය 1.50යි කොටසක ලාභාංශය 1.50යි හරි කොටසක ලාභාංශය 1.50යි. එතකොට කමල් ළඟ තියෙන්නේ රුපියල් ලක්ෂයයි. මේ තියෙන කමල් ළඟ තියෙන මුදල රුපියල් ලක්ෂයයි. එයා එක දෙකට බෙදලා දානවා මේ බැංකුවටත් මෙන්න මේ සමාගමටත්. බැංකුවේ දාන්නේ මේකෙන් හරියටක් කියන්නේ ළමයි රුපියල් 50000යි. එහෙනම් මෙතෙන්ට රුපියල් 50000යි මේ තියෙන පුතේ ආයෝජනය කළ මුදල්. B සමාගමේ කොටස right. ඔහු වසරක් අවසානයේ B සමාගමේ ලාභාංශ ලබාගෙන කරා right. අපෙන් අහන්නේ මොකද්ද කියලා බලමු. වසරක් අවසානයේ ඔහුට වැඩි ආදායමක් ලැබෙන්නේ. දැන් පුතේ වසරක් අවසානයේ වැඩි ආදායමක් ලැබෙන්නේ මොකක්ද කියලා බලන්න නම් අපි එක් ආයතනයෙන් බැංකුවෙන් හා සමාගමෙන් ලැබෙන ආදායම් වෙන වෙනම මොනවා කරන්න ඕනද හොයන්න ඕනේ. එහෙනම් අපි බලමු බැංකුවෙන් ලැබෙන ආදායම් වසරක් අවසානයේ මේ තියෙන වාර්ෂික පොලි අනුපාතිකය ස්ථිර තැන්පතුකට අපිට මෙච්චර පොලියක් ලැබෙනවා. එතකොට ඒ බැංකුවෙන් පොලිය
ඒක වැල් පොලියේද සුළු පොලියේද කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මෙතන. පළමු වසර විතරයි හොයන්න තියෙන්නේ. ඒ බැංකුවේ පොලිය පුතේ අපිට ලැබෙන 109ක් ලැබෙනවා. එහෙනම් 100කට රුපියල් 9යි. අපි දාන්නේ රුපියල් 50000යි. එහෙනම් පුතේ ගුණ කිරීම 50000යි. ඒතර බිංදු දෙකක් ඉවත් වෙනවා. 500 ගුණ කිරීම 9 රුපියල් වලින් බිංදු 2යි 9 45යි රුපියල් 4500ක් ලැබෙනවා පොලිය වශයෙන්. අර දාපු 50000 මුකුත් තුන්නේ නැහැ කවුරුවත් ගත්තේ නැහැ. ඒකක් තියෙනවා. මේ 50000 එහෙම බැංකුවේ තියෙනවා. 4500ක් ආදායම 50000ට අමතරව ලැබිලා තියෙනවා. දැන් ඒ බැංකුවෙන් ලද ආදායම ඔච්චරයි. වෙන මොකක්වත් නැහැ. ඊට පස්සේ අපි බලමු B බැංකුවෙන් B බැංකුව නෙමෙයි B සමාගමෙන් කොටසකට රුපියල් 1.50යි. හරිද? ඒතර B කියන ආයතනයෙන් B සමාගම අපි ගත්තොත් කොටසකට පුතේ රුපියල් 1.50යි. අපි දන්නේ නැහැ කොටස් කීයක් ගත්තද කියලා. හැබැයි රුපියල් 50000ක් ආයෝජනය කරනවා කොටසක් රුපියල් 25යි. එහෙනම් ධර්මනේ මුලින් හොයාගන්න ඕනේ මොකද්ද? කොටස් ගණන. ඇයි කොටසකට නේ ගෙවන්නේ? එහෙනම් කොටස් ගණන කියන්නේ පුතේ 50000යි යදෝ මුදල. එහෙනම් 50000 බෙදන්න ඕනේ පුතේ එකක් රුපියල් 25 නිසා 25න් බෙදුවම ඔබට ලැබෙනවා 25 1යි 25 50ට 2යි බිංදු 3යි කොටස් 2000ක් එයා ලබා ගන්නවා. එයා ලබාගත් කොටස් ගණන දරුනේ 2000යි. කොටස් 2000යි. එක කොටසකට ආදායම 1.50යි. එහෙනම් ලාභාංශ මුදල 2000 ගුණ කිරීම 1.50 1.5යි බිංදුව. දැන් පුතේ ගුණ කිරීමේදී මේ දශම ස්ථානයේ ස්ථාන දෙකක් එහාට යවන්න පුළුවන්. මේ පැත්තේ තියෙන 2000 බිංදු දෙකක් වෙනකොට හේතුව 100න් ගුණ කරාම දශම ස්ථාන දෙකක් එහාට යනවා. ඒ නිසා අපිට මේක සලකන්න පුළුවන් සුළු කිරීමේ පහසුව සඳහා මේ 2000 කියන එක 20 ගුණ කිරීම 100 විදිහට හිතන්න පුළුවන්. 20 ගුණ කිරීම 150 කියලා උනත් කාට හරි ගන්න පුළුවන් දශම වලට අකමැති කෙනෙක් වෙනුවෙන්. හරි? 20 ගුණ කිරීම 150. දැන් උනම් පුළුවන් ලේසියෙන් උත්තරේ ගන්න රුපියල් වලින් රුපියල් බිංදු තියෙනවා මේක බිංදුවයි අග බිංදු දෙක 15 2 30යි රුපියල් 3000ක් ලැබෙනවා. අරකෙදි ලාභාංශ රුපියල් 3000ක් ලැබුණා. මේකෙදි පොලිය 4500ක් ලැබුණා. දැන් බැලුවමට පේනවා මේ බැංකුවේ තැන්පත් කිරීම වැඩේ වාසී කියලා. හැබැයි තව කතාවක් තියෙනවා. ඒ තමයි එයා අවුරුද්ද ඉවරනාට පස්සේ මේ ටික විකුණනවලු රුපියල් 26 ගානේ. එයා ගත්තේ 25 ගානේ. එයා විකුණන්නේ පුතේ 26 ගානේ. එක කොටසක එයාට ලැබෙන කොටස් විකිණීමෙන් ලැබෙන ආදායම ලාභය ලාභාංශ නෙමෙයි ඒක කොටස් විකිණීමෙන් ලද ආදායම එක කොටසකට රුපියලක් ලැබෙනවා. එහෙනම් කොටස් 2000යි 2000 ගුණ කිරීම රුපියල කියන්නේ තව රුපියල් කීයක් ලැබෙනවද? 2000ක් ලැබෙනවා. එහෙනම් කොටසකට කොටස් විකිණීමෙන් ලද ආදායම කොටස් විකිණීමෙන් ලද ආදායම හොයන්න තව ක්‍රමයක් තියෙනවා. කොටස් විකිණුව මුදල හොයන්න පුළුවන්. කොටස් විකිණුව මුදල කියන්නේ පුතේ එකක් 26 ගානේ 2000න් ගුණ කරනවා. ඒතර කොටස් විකිණීමෙන් ලද ආදායම. ඒක අඩු කරනවා මුලින් කොටස් සඳහා ගෙවපු මුදල රුපියල් 50000. හරිද? අඩු කරාන් පස්සේ ලැබෙන මුදල කොටස් විකිණීමෙන් ලද ආදායම. දැන් අත්ත වශයෙන්ම කොටස් විකිණීමෙන් මම වැරදි මේ කිව්වේ කොටස් විකිණීමෙන් ලද ආදායම කියන්නේ 26 ගුණ කිරීම 2000. පැහැදිලිද? ඒකෙන් 50000 අඩු කරාන් පස්සේ තමයි අපිට ලැබෙන්නේ කොටස් විකිණීමෙන් පස්සේ අපිට ලැබිච්ච ලාභය අපි එකට කියන්නේ පුතේ ප්‍රාග්ධන ලාභය කියලා. පැහැදිලිද? දැන් මෙතන මේ කියපු විදිහට කොටස් විකිණීමෙන් ලද ආදායම නම් 26 ගුණ කිරීම 2000 වෙන්න ඕනේ. පැහැදිලිද? ඒ විදිහට අපි හදුවොත් නම් එතකොට එන පුතේ 26 ගුණ කිරීම 2000. එතකොට පුතේ අපිට ලැබෙනවා බිංදු 3යි 26 වල දෙක 52යි 52000ක් ලැබෙනවා කොටස් විකිණීමෙන්.
දැන් පුතේ ප්‍රාග්ධන ලාභය කියන්නේ පුතේ විකුණපු මුදලෙන් අඩු කරනවා අපි ආයෝජනය කළ මුදල රුපියල් 50000ක්. එතකොට පුතේ ලැබෙනවා රුපියල් 2000යි කියලා. අන්න රුපියල් 2000ක ලාභයක් ප්‍රාග්ධන ලාභයේ වශයෙන් ලැබිලා තියෙනවා. දැන් මට කියන්න එයාගේ සම්පූර්ණ ආදායම ලාභය මේ B සමාගම ඔස්සේ ලැබුණු ලාභය අතන 3000ක් ලැබුණා ලාභාංශ වශයෙන්. මෙතන 2000ක් ලැබුණා ප්‍රාග්ධන ලාභයේ වශයෙන්. එතකොට 3000යි 2000යි 5000යි. එහෙනම් මෙන්න මම යටින් ලියපු දෙලිනෝ B සමාගමෙන් ලාභය රුපියල් 5000යි. රුපියල් 5000යි. දැන් මේ රුපියල් 2000 හොයාගන්නම තමයි මම අර අනිත් ක්‍රමයේ කිව්වේ. එක කොටසකින් ලැබෙන ප්‍රාග්ධන ලාභය ළමයි 26ට විකුණන්නේ 25ට ගත්ත එක රුපියල් 1යි. ඒ රුපියල් 1 2000න් ගුණ කරාන් පස්සේ කොටස් 2000 නිසා නැවතත් රුපියල් 2000යි. ඒකම මෙතන ලැබෙනවා. ඒ 2000යි මේ 3000යි B සමාගම ඔස්සේ ලැබෙන ලාභය රුපියල් 5000යි. දැන් ඒ කියන බැංකුවෙන් ලැබුණු පොලිය වශයෙන් ලැබුණු ලාභය ආදායම ලාභය 4500යි. එතකොට පුතේ 5000 කියන එක වැඩි බව ඔබට පේන නිසා රුපියල් 500ක වැඩිපුර ප්‍රමාණයක් B සමාගමේ ඔස්සේ ලැබෙනවා. අපෙන් අහන්නේ අවසානයේ ඔහුට වැඩි ආදායමක් ලැබෙන්නේ කුමන ආයෝජනයෙන්ද? හේතු සහිතව දක්වන්න. හේතුව තමයි 5000 කියන එක 4500ට වඩා වැඩි නිසා. එතකොට හේතුව හැටියට මේ ඔක්කොම ටික අපි හදලා පෙන්නලා අවසානයේ කියන්න ඕනේ 5000 විශාලයි 4500. අරකින් ලැබුණේ 4500 ඊට වඩා මේකෙන් ලැබුණු 5000 වැඩි නිසා කාගෙද හොඳ? B සමාගමෙන් වැඩි ලාභයක් ආදායමක් ලැබේ. ඔන්න ඔහොම කියන්න ඕන. B සමාගමෙන් වැඩි ආදායමක් ලැබේ. right. ඊට පස්සේ අහනවා වසරක් අවසානයේ ඔහුට ලැබෙන මුළු ආදායම. වසරක් අවසානයේ ඔහුට ලැබෙන මුළු ආදායම කියන්නේ පුතේ අර දෙකේ එකතුව. යා 50000 දෙකේම දැම්මනේ. ආයෝජනය කළ මුළු මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. එයාට ලැබෙන මුළු ආදායම සමානයි අතනින් 5000යි අතනින් 4500යි. එහෙනම් 5000 එකතු කිරීම 4500. එයාගේ අතට හම්බ වෙන සම්පූර්ණ ගාණ කොහොම හරි. එතකොට මේ රුපියල් 9500යි. ඒක ලියන්න ඕනේ ලකුණු ලැබෙනවා. තමයිලු ඒක ලියන්නේ ඒක කටකෝලයක ලියලා ප්‍රතිශතය යහගොල්ලේ ප්‍රතිශතය විතරක්. එහෙම බෑ. රුපියල් 9500යි. දැන් ප්‍රතිශතයක් ලෙස දක්වන්න ඕන මොකේද? ආයෝජනය කළ මුළු මුදලේ. ආයෝජනය කළ තියෙන පුතේ මෙන්න රුපියල් ලක්ෂයයි. මෙතනත් 50000ක් දැම්ම, මෙතනත් 50000ක් දැම්ම. ඒකත් ආයෝජනයක් තමයි. දැන් සමහර කෙනෙකුට ඉගෙන පුළුවන් සමාගමේ යෙදවීම විතරයි ආයෝජනය කියලා. මේකත් ආයෝජනය තමයි. මේ කතා කරන තත්ත්වයටදී. එතකොට පුතේ රුපියල් ලක්ෂයකට මෙන්න ප්‍රතිශතය වෙන්නේ රුපියල් ලක්ෂයක් ආයෝජනය කළා තමයි එයාට ලැබෙන පුතේ රුපියල් 9500ක්. ලක්ෂයකට 9500 නම් ප්‍රතිශතය ගන්න පුතේ 100%න් ගුණ කරන්න ඕනේ. එතකොට මේ බිංදු දෙකට මේ බිංදු දෙක ඉවත් කරොත් මේ බිංදු දෙකටත් මේ බිංදු දෙකක් ඉවත් කරොත් 95 බෙදීම 10 කියන්නේ පුතේ ප්‍රතිශත 9.5යි. 100ට 9.5ක ප්‍රතිශතයක් එයාට මුළු ආදායම ලැබෙනවා යෙදවූ මුදලේ ප්‍රතිශතයක් වශයෙන්.
හරිද? එතකොට ඔන්න ඒක පළවෙනි ප්‍රශ්නය හරි. අපිට සියලු ගොඩක් ප්‍රශ්න කතා කරගන්නද අමාරුයි. මම සමහර ප්‍රශ්න ඔයගොල්ලන්ට පුළුවන් වුණොත් රෙකෝඩින් එකක් විදිහට ඉදිරිපත් කරන්නම් වෙලාව සලකා බලලා. ළමයි ප්‍රශ්න පත්‍රය කරලා තියෙන ළමයි ඉන්නවා මම හිතන්නේ මෙතන. නමුත් මේ ප්‍රශ්න පත්‍රය කරන්නේ නැතුව මේකේ අදහස් හොඳට ඔලුවට ඉන්නේ නැහැ ළමයි. ඒ නිසා ඔබ ප්‍රශ්න පත්‍රය කරලා එන්න ඕනේ. දැන් දෙවෙනි ප්‍රශ්නේ ඔබ ප්‍රස්තාරය අඳලා තියෙන්න ඕනේ. අපි දෙවෙනි ප්‍රශ්නට යමු. ඒකේ ප්‍රස්තාරයත් අවශ්‍යයි දෙවෙනි ප්‍රශ්නෙට. මම බලන්න අඳපු ප්‍රස්තාරය ෂෙයා කරගන්න පුළුවන්ද කියලා. මට නැත්තම් බෝඩ් එකේ අඳින්න අමාරුයි. ඍණ 2 4 ප්‍රාන්තරය තුල තමයි මේ ප්‍රස්තාරය අඳින්න කියලා තියෙන්නේ. ඕගොල්ලන්ට මේකත් මතක් කර අපි යමු දෙවෙනි ගානට. පුතේ දෙවෙනි ගානේ ඍණ 2 4 දැන් පුතේ මෙන්න මෙහෙමයි තියෙන්නේ. ඍණ 2 උඩා හෝ සමාන x උඩා හෝ සමාන 4. ඒ කියන්නේ පුතේ මේ අපි සලකන්න ඕනේ ප්‍රස්තාරයේ අපි අඳින්න ඕන ප්‍රස්තාරයේ x අක්ෂයේ අපි ලබා ගන්න ඕනේ ඍණ 2ත් ඇතුළත් සමාන ලකුණු තියෙනවා 4ත් ඇතුළත් ඒ දෙක අතර තියෙන අගයන් කියන එක අපි සලකන්න ඕන ප්‍රාන්තරය. ඊළඟට අපි කියනවා ප්‍රාන්තරය තුල y සමාන x වර්ගයට 2x වර්ගද ශ්‍රිතේ අන්න අපිට ප්‍රස්තාරය අඳින්න ඕන සමීකරණය දෙනවා. y සමාන x වර්ගයට 2x වර්ගද ශ්‍රිතේ x අගය කීපයකට අනුරූප y අගය දක්වන අසම්පූර්ණ වගුවක් පහත දියද. ඒතර වගුවේ එක හිස්තනක් තියෙනවා. ඒක හොයනකොට එක ලකුණක් ලැබෙනවා. ඒක ඒ වගුව ඇඳලා වගුව තුල ඇඳත් හරි ඔබට වගුව පිටපත් කරගන්න කියලා නෑ උත්තර පත්‍රයේ. ඒ නිසා ඔබට ඕනම් වගුව අඳින්න වෙලාව ගන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඒ උත්තර පත්‍රයේ මේ වගුව ගහලා රූල් ගහලා වගුව ගහන්න වෙලාව ගන්න ඕනේ නෑ අපරාධي. එහෙම ගැහුවා කියලා කමකුත් නෑ. නමුත් ඔබ මේ x ගියාගේ තුනට අදාළ y ගියාගේ හොයාගත්තා නම් හරි. මේක හොයාගන්න පුතේ ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි කොටසේ ප්‍රශ්නේ අහන්නේ x සමානයි 3 වන විට y ගියාගේ සොයන්න. එතකොට පුතේ ක්‍රම දෙක තමයි එකක් සමීකරණය ඇසුරින් සමීකරණයේ x තියෙන තැනට 3 දාලා ලැබෙන y ගේ උත්තරය ගත්තාම ඔබට අදාළ අගය ලැබෙනවා. එහෙම නැත්නම් එහෙම ගන්න අමාරු කෙනෙකුට බීජයේ සුළු කිරීම අපහසු කෙනෙකුට පුළුවන් සමමිතිය සලකලා ප්‍රස්තාරයක පුතේ බහුවලයක ප්‍රස්තාරයේ මේ වගේ අවමයක් හෝ උපරිමයක් ලැබෙන ප්‍රස්තාරයේ දෙපැත්තට සමමිතිකයි අර සමමිතික අක්ෂය ඔස්සේ ඒ සමමිතික අක්ෂයත් අපිට හොයන්න වෙනවා. ඒ නිසා සමමිතිය සලකන්න පුළුවන් මේක ගලුවහම පේනවා මේ පැත්ත 8යි මේ පැත්ත 8යි අන්න 8 ඒවා දෙකයි එහෙනම් ඊළඟ එක 3යි ඊළඟ එක 3 වෙන්න ඕනේ. ඒක අතර ඊළඟ එකක් බලමු. ඊළඟ කොටස බිඳුවයි අනිත් පැත්තේ බිඳුව තියෙනවා. එහෙනම් ඍණ 1 අවම හෝ උපරිමාගය. දැන් අවමද උපරිමද කියන එක තීරණය වෙනවා පුතේ ප්‍රස්තාර වලදී ගන්නලා ඇති. විචල් x වර්ගයේ වර්ගජ පදයේ සංගුණකයේ ධන නම් අවම සංගුණකයේ ඍණ නම් උපරිම. දැන් ඔබ දන්නවා මේකට ලැබෙන්න ඕනේ අවමයක හැඩයේ බහුවලයක ප්‍රස්තාරයක්. එතකොට පුතේ x සමානයි එකේදී y ඍණ 1යි කියන්නේ ඍණ 1 තමයි එහෙනම් අඩිය අවමාගයේ. ශ්‍රිතේ අවමාගයේ ඍණ 1යි ප්‍රස්තාරයේදී නැතුව උත්තර දෙන්න පුළුවන්. ඒක ලැබෙන්නේ x සමානයි එකේදී. ඒ කියන්නේ පුතේ x සමානයි 1 හරහා තමයි සමමිතික රේඛාව යන්න ඕන. සමමිතික රේඛාවේ අග යටම තමයි අවමයේ තියෙන මෙවැනි අවස්ථාවල. දැන් ඒ අනුව සමමිතික අක්ෂය නම x සමානයි 1. ඒවත් තීරණය කරගන්න පුළුවන් දක්ෂතාවය. නමුත් අපිට මේ ප්‍රස්තාරය අන්දර පස්සේ මේ සියලු දේවල් ලබා ගන්න පුළුවන් මේ අඳින්න නැතුව කරනවට ගන්න බැරි නම්. දැන් x සමානයි 3 වන විට එහෙනම් නිවැරදියෙන් පුතේ y අගය 3 වෙන්න ඕනේ. ඊට හේතුව සමමිතියට අනුව පුතේ මේ පැත්තේ 8 3 බිඳුව මේ පැත්තේ 8 හිස්තනක් බිඳුව එහෙනම් 8 3 වෙන්න ඕනේ. ඒක කෙලින්ම ලිව්වත් ලකුණු ලැබෙනවා. එක ලකුණක් ඉදෙන්න ලැබෙන්නේ. එහෙම නැත්නම් ලබා ගන්න ක්‍රමය x සමානයි 3 ආදේශ කරනවා
y සමානයි x වර්ගය ඍණ 2x x වර්ගය ඍණ 2x කියන සමීකරණය. දැන් පුතේ මට කියන්න x සමානයි 3යි නම් y සමානයි 3 වර්ගය ඒ කියන්නේ පුතේ 9යි ඍණ 2 වරක් 3 6යි 9න් 6ක් කියහම මේ ටික 6යි පුතේ උත්තරේ 3යි. ඔන්න ඔහොම තිබ්බත් ඔබට එක ලකුණක් ලැබෙනවා. එහෙම නැත්නම් නිකම්ම 3යි කියලා ලිව්වත් ලකුණ ලැබෙනවා. සමමිතිය සලකලා තුන ගන්න පුළුවන්. සමමිතික අක්ෂ පද්ධතිය සහ සුදුසු පරිමාණයක් යොදා ගනිමින් ඉහත අගය වගුවට අනුව දී ඇති වර්ගජ සිතේ ප්‍රස්ථාර කඩදාසියක අඳින්න ප්‍රස්ථාර කඩදාසිය කොපඩ විභාගයේදී ලැබෙනවා. ඒ කඩදාසිය අඳින්නේ යම් විදිහකින් ප්‍රස්ථාර කඩදාසිය ඔබ යටින් ඉරුණොත් හරි මොනවා හරි අපහැදිලිවීමක් වෙලා නැවත එකක් අඳින්න ඕන. ඔබ විභාග පරීක්ෂකවරුන්ගේ තවත් පොලයක් ඉල්ල ගන්න මම හිතන්නේ ඒක ලැබෙනවා ඇති. එහෙම නැත්නම් ඒක පරීක්ෂණයෙන් අඳින්න ඕන. ගෙදරින් ගියන බෑග් වල වෙන පොතේ නිකන් අඳින්න බෑ ප්‍රස්ථාර කඩදාසිය අඳින්න ඕන. ප්‍රස්ථාර කඩදාසිය දැන් මේකට ලකුණු එකක් හෝ දෙකක් ලැබෙනවා. එකයි මෙතෙන්ට ලැබෙන්නේ එක හිස්තන ඇතුලේ හිස්තන දෙකක් තිබ්බම ලකුණු 10යි. දැන් දෙවෙනි කොටසේ ඔබෙන් අහන්නේ ප්‍රස්ථාරය අඳින්න කියලා. මේ ප්‍රස්ථාරය ඇඳීමේදී වැදගත් වෙන කාරණා තමයි ළමයි ප්‍රස්ථාර කඩදාසිය තුල මේ කොටසට ඔබට ලකුණු 3ක් ලැබෙනවා. දැන් මේ කොටසේ ලකුණු 1යි. ඒ ලකුණු 3 ලැබෙන ළමයි මේ අක්ෂ නිවැරදිව ලකුණු කරලා ඒ අක්ෂ තුල පරිමාණය හරියට ලකුණු කරලා තියෙනවා. සාමාන්‍ය ක්‍රමේ තමයි ළමයි අර චූටි කොටු පහක් ගියාට පස්සේ ලොකු කොටුවක් හම්බ වෙනවා. තවත් පහක් ගියාම තව කොටුවක්. ඒ විදිහට ඒ පහේව දෙකක් ගියාම 10 කොටුවක් ලොකු එකක් ලැබෙනවා. දැන් මේකේ කොටු 10කින් ඒ කියන්නේ චූටි කොටු 10ක් ගියාම ලැබෙන රේඛාවේ එක ලකුණු කිරීම ඊට පස්සේ නැවතත් කොටු 10ක් ගියාම දෙක ලකුණු කිරීම. මෙන්න මේක තමයි සාමාන්‍ය ප්‍රසිද්ධ සුදුසු පරිමාණය. නමුත් ඒක අපි ලබා ගන්න මේ අතර තියෙන ප්‍රාන්තරයට අහු වෙනවා නම් තමයි. දැන් මේක නම් ඍණ 2යි 4යි කියන්නේ ළමයි. මේ පැත්තේ ඍණ 2 මේ පැත්තේ උඩරිම 4. ඒ දෙක අතර තමයි ප්‍රස්ථාරය අඳින්න ඕන. සුදුසු පරිමාණයක් කිව්වහම පරිමාණය ඔබට තෝරා ගන්න නිදහස දීලා තියෙනවා. නැත්තම් මෙවැනි ගැටලුවලදී පරිමාණය මොකක්ද කියලා ගැටලුව තුල දෙනවා. කුඩා කොටු 10කින් ඒකක එකක් නිරූපණය වෙන පරිදි. එතකොට අපි ඒ විදිහටම පරිමාණය ගන්න ඕනේ. එහෙනම් මෙතනදී අත් වශයෙන් මේ x අක්ෂයට ලබා ගන්න ඕනේ ළමයි. කුඩා කොටු 10කින් ඒකක එකක් ඒක තමයි ප්‍රථම පරිමාණය. අපි බලමු y අක්ෂයට සමහරවිට ඒ පරිමාණය ගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. මොකද අගයන් විසිරිය ප්‍රමාණය ඉහළ පහළ ගිහිල්ලා තියෙන වෙලාවක. වැඩිමාගිය 8යි අඩුමාගිය ඍණ 1යි. ඒ නිසා පුතේ සම්පූර්ණ ප්‍රාන්තරය ඒකක 9ක් එන්නේ. ඒ නිසා මේකෙත් ඔබට පැහැදිලිවම කුඩා කොටු 10කින් ඒකක එකක් ගන්න පුළුවන් y අක්ෂයේ ඔස්සේ. අන්න ඒ විදිහට පරිමාණය දෝරගෙන මේ ප්‍රාන්තර සමාන වන පරිදි මේ පරිමාණය ලකුණු කරලා තියෙනවට ලකුණු එකක් ලැබෙනවා. හරිද? එක ලකුණයි. ඊළඟට මේ ඛණ්ඩාංක ටික දැන් බලමු උදාහරණයට x ගේ ඍණ 2ේදී y ගේ 8යි. එහෙනම් x ඍණ 2 තියෙන්නේ මෙතන ගෙලියුවොත් y ගේ 8 මෙන්න මෙහෙම ලකුණු කරන්න ඕන කතරේකින්. හරි? ලකුණු කරන්න. ඊට පස්සේ ඍණ 1ේදී 3යි. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයේ ලකුණු කිරීම. මේ ඛණ්ඩාංක ටික ලකුණු කිරීමට තවත් එක ලකුණක් ලැබෙනවා. ඊට පස්සේ ලකුණ ලැබෙන්නේ ඔබ මේ කාරණා දන්න ඔබට ගුරු උගන්වලා තියෙනවා මේ කාරණා කලින්. ඊට පස්සේ මේ ඔබ ලකුණු කරගත් මේ ලක්ෂ්‍ය යා කරලා මේ විදිහට ප්‍රස්ථාරය අදිනවට තමයි ඉතුරු ලකුණ ලැබෙන්නේ සුමට ප්‍රස්ථාරය. ඒ කියන්නේ කටු ගාලා තාර ගාපු වගේ පෑන් ගාලා පැන්සල් ගාලා එහෙම ප්‍රස්ථාරය අදිනොත් ඒ ලකුණ ලැබෙන්නේ නැහැ. සුමට කියන්නේ සරලව ලස්සනට එක ඉරක් නිරූපණය වෙන පරිදි ප්‍රස්ථාරය අඳලා තියෙන්න ඕනේ. චිත්‍රයක් අඳින්න වගේ පැය ගානක් ඒකට ගන්න අවශ්‍ය නැහැ. ප්‍රස්ථාරය කියලා මෙහෙම ඇඳලා දාන්න. ඒතර ලකුණු තුනක් එතෙන්ට ලැබෙනවා. ඔබට ලැබිය යුතු ප්‍රස්ථාරය ඉන්න බලන්න ටිකක් කොහොමද දැන් රෙකෝඩින් එකට ඒ කොටස අයිති වෙන්නේ නැහැ. මොකද මට රෙකෝඩින් ඔෆ් කරලා තිබ්බේ ඒ වෙලාවේ ප්‍රස්ථාරය ෂෙයා කරපු එක ඔයගොල්ලන්ට මේ ඕනම වෙනව ප්‍රස්ථාරය ෂෙයා කරන්නම්. මාකින් ස්කීම් එක ෂෙයා කරනකොට ප්‍රස්ථාරය ලැබෙනවා. දැන් එතකොට මේ තුන්වෙනි කොටසට උත්තරේ 1 ඍණ 1 හේතුව අවම ලක්ෂ්‍ය කණ්ඩායමක් තිබුණේ 1 ඍණ 1ේදී. ඊට පස්සේ අපි හතරවෙනි කොටසේ අහන්නේ මෙන්න මේ හැඩයට y සමානයි x ඍණ a වර්ගය සම්පූර්ණ වර්ගය ධන b ආකාරයට සිතය
ලියන්න පාත් කරන්න කියලා. මේකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි බීජ ගණිතමය වශයෙන් පුතේ වර්ග පූර්ණය කරලා මේ හැඩයට ගන්න පුළුවන්. x එක තැනකට අරගෙන යාගේ පූර්ණ වර්ගයක් තියෙන අපි ඒකට කියන්නේ වර්ග පූර්ණය කියලා. එහෙම නැත්නම් ප්‍රස්ථාර පාඩමේදී ඉගෙනගෙන ඇති මේ ආකාරයේ ප්‍රස්ථාරවල හැඩය. නැත්නම් ප්‍රස්ථාරයේ හැඩයට අනුව මේ ආකාරයේ අර්ථ දක්වලා ඇති. මෙහිදී මෙන්න මේ x එක තැනකට අරගෙන එයාගේ සම්පූර්ණ වර්ගයක් ආකාරයෙන් තියෙන ප්‍රස්ථාරවල මේ සිතේ මෙන්න මේ පැත්තේ ඉන්න කෙනා තමයි අවම හෝ උපරිම අගය. මේ x ගේ සංගුණකයේ ධන නම් අවමයක්. එතකොට එයාගේ මේ තියෙන්නේ අවම අගය. ඒ කියන්නේ පුතේ අවම ලක්ෂයේ y කණ්ඩාංකය මෙන්න මෙයා. මෙන්න මෙතන මේ වර්ගයේ ඇතුලේ තියෙන ප්‍රකාශනයේ x ඍණ a වගේ තියෙන මෙයා තමයි බිඳුවට සමාන කරාම x ඍණ a සමානයි බිඳුවයි. ඒ කියන්නේ පුතේ x සමානයි a. මෙයා තමයි සමමිතික රේඛාවේ සමීකරණය. එතකොට මේ සමමිතික රේඛාව උඩ තමයි අවම ලක්ෂය තියෙන්නේ. ප්‍රස්ථාරයක් මෙහෙම ගත්තොත් සමමිතික රේඛාව හැමතිස්සෙම y අක්ෂය වෙන්නේ. කොහොම වුණත් එතන තමයි තියෙන්නේ. එතකොට ඒ සමමිතික රේඛාවේ නම අපි හිතමු මෙයා එක හරහා යනවා නම් මෙයා එතකොට x සමානයි 1. x සමානයි 1. එතකොට මෙතන x කණ්ඩාංකයක් දරුවනේ 1යි. මෙතන y කණ්ඩාංකය ඍණ 1 නම් මෙතන ඍණ 1යි. එහෙමනේ අපි සිද්ධ උනේ. එතකොට y අක්ෂය මෙහෙ තියෙන්නේ. දැන් මෙන්න මේක ප්‍රස්ථාරය තුල ඔබ දකින්න ඕනේ මේ x ඍණ a ගේ වර්ගය වගේ ලියුවහම මෙතෙන්ට එන්න ඕනේ මෙන්න මෙයා තමයි එහෙනම් මේ සමමිතික අක්ෂය තුල සමමිතික අක්ෂයේ සමමිතික රේඛාවේ තියෙන මේ x සමානයි කියන එක. ඒකම තමයි අවම ලක්ෂයේ x කණ්ඩාංකය 1. එනම් මේ සිතේ සමීකරණය එන්න ඕනේ y සමානයි x ඍණ මෙන්න මේ x කණ්ඩාංකය 1. x ඍණ 1 එයාගේ වර්ගය ධන අවම අගය දරුවනේ ඍණ 1යි අවම අගය. අවම අගය ඍණ 1යි. එහෙනම් මෙතෙන් දෙන ඍණ 1යි. එහෙනම් ධන 1 නෙමෙයි ඍණ 1. මෙන්න ඒක. ඔන්න ඔක ලැබෙනවා. දැන් මෙයාව ප්‍රසාරණය කරලා බලන්න අපිට දීපු ප්‍රකාශනයේ සමීකරණ ලැබෙන්න ඕනේ. ඒකට අපි උත්තරේ හරිද කියලා බලමු. y සමානයි මෙයා ප්‍රසාරණය කරන පූර්ණ වර්ගයේ ප්‍රසාරණය පළමු පදේ වර්ගය. x වර්ගය පද දෙකේ ගුණිතය දෙගුණය ඍණ 2යි x. දෙවන පදේ වර්ගය ඍණ 1ගේ වර්ගය කියලා කරන්නේ ධන 1යි. මෙතන ඍණ 1ක් කියලා තිබුණා. ධන 1යි ඍණ 1යි කියලා ගිහිල්ලා x වර්ගයේ ඍණ 2යි x කියන එක ලැබෙනවා. ඒක තමයි අපිට දුන්නේ. එතන මේ අපි ලබාගත් ප්‍රකාශනය නිවැරදි. බීජ ගණිතමය වශයෙන් කරාට ලකුණු ලැබෙන්නේ නැහැ. නමුත් මේ ප්‍රශ්න පත්‍රයේදී ඒක උත්තර පත්‍රයේදී හොයා ගන්න අමාරුයි. ඔබ මේ උත්තරේ කොහොමද ලියලා තිබ්බොත් ඔබට ලකුණු ලැබෙනවා. මේ ගානේ කියන්නේ ප්‍රස්ථාරය අතුරින් කියලා නෑ. නමුත් බීජ ගණිතමය වශයෙන් ගන්න කියලා නෙමෙයි. ප්‍රස්ථාරය අතුරින් මේක ගන්න කියන එකයි මේකේ කියන්නේ. මෙන්න මේක තමයි ලැබෙන්න ඕනේ උත්තරේ. right? ඒ අනුව අපිට ඒක හරියි. මෙහි a හා b යන සංඛ්‍යා දෙකක මේ සංඛ්‍යා දෙකක් තමයි a කියන්නේ. එතකොට a කියන්නේ 1යි ඍණ 1 නෙමෙයි. b කියන්නේ ඍණ 1යි. ඊට පස්සේ කියනවා ඍණ 1ක් 3ක් අතර y පවතින 3ට සමාන වෙනවා ඍණ 1ට අසමාන ප්‍රාන්තරය තුල ශ්‍රේතය වැඩි වන x යගේ ප්‍රාන්තරය ලියන්න කියලා ප්‍රස්ථාරය ඔයගලගේ තියෙනවා නම් ප්‍රස්ථාරයට ගියොත් අපි නැවත ප්‍රස්ථාරය ෂෙයා කරගමු. ඔන්න ප්‍රස්ථාරය ෂෙයා කරා නැවත බලන්න. y ගේ අගය ඍණ 1යි 3යි අතර y අක්ෂය. ඒ කියන්නේ y අක්ෂය තුල ඍණ 1 කියන්නේ ඔය අවම ලක්ෂය, 3 කියන්නේ ඔය ඉහළ තියෙන ලක්ෂය. ඔන්න 3 හරහා දැන් රේඛාවකුත් ওই ප්‍රස්ථාරය ඇඳලා තියෙනවා ඔබට පේනවා. යට ඍණ 1 හරහා කඩිරකුත් ඇඳලා තියෙනවා. අන්න ඒ ප්‍රාන්තරය තුලදී ප්‍රස්ථාරය ඔබට පේනවා තියෙන්නේ ඔය අවම හැඩේ ප්‍රස්ථාර කොටස. ශ්‍රිතය වැඩි වන x ප්‍රාන්තරය යහන්නේ. එහෙනම් දරුවනේ අඩු වන ප්‍රාන්තරය නෙමෙයි වැඩි වෙන. වම් පැත්තෙන් පටන් ගත්තාම x ගියාගේ ඍණ 1 දී y ගියාගේ 3යි. ඔබ මේ ෂෙයා කරපු එක බලන්න ඕනේ. එතකොට එතන ඉඳන් පල්ලම් බැස්මක් තියෙන්නේ. පහළට එනවා. ඒ තියෙන පුතේ ශ්‍රිතයේ යගේ අඩු වෙනවා.
එහෙම අඩු වේගන යනවා. ඊට පස්සේ x ගියාගේ එකේදී y ඍණ 1යි. අන්න එතනදී අවමාගයට ලැබිලා නැවත මෙන්න කන්ද නගිනවා. අන්න වැඩි වෙනවා. ඒ කොටස පාට කරලා තියෙනවා ඔබට පේනවා. ටිකක් තද පාට කරලා තියෙනවා. අන්න ඒ ටික y ගියාගේ 3 දක්වා යනකම් වැඩි වෙලා තවත් වැඩි වෙනවා ප්‍රස්ථාරය. නම් ඔබෙන් අහන්නේ y ගියාගේ 3ට සමාන හා අඩු ඍණ 1ට වැඩි. ඒතර ඍණ 1ේදී අතරදී වැඩි වෙන නමුත් ඍණ 1යි බිඳුව ඍණ x ගියාගේ ඍණ 1යි ධන 1යි අතරදී ශ්‍රිතයගේ අඩු වෙනවා. වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා x යගේ වැඩි වෙන ප්‍රාන්තරය කියන්නේ දරුවනේ මෙන්න මේ තද පාට කරලා තියෙන කොටස ඔයගලන්ට පේනවා ඇති. මෙන්න මේ කොටස එතන x යගේ එතකොට ධන 1 සිට කඩේරි වලින් ඉහළට යා කරලා තියෙන ධන 1 සිට වැඩිවීම නතර වෙන්නේ y ගියාගේ 3 අවස්ථාවේදී එතන පහළට x අක්ෂයට යා කරොත් x ගියාගේ 3යි. එහෙනම් x ගේ ප්‍රාන්තරය වෙන්නේ ධන 1 සිට ධන 3 දක්වා. ඒක සිංහලෙන් ලියුවත් කමන්නේ ප්‍රාන්තරය ලියන්න කියලා තියෙන්නේ එකක් අයිතිද කියලා මම අහුවොත් x ගියාගේ එකේදී ශ්‍රිතය වැඩි වෙන්නේ නැහැ අඩු වෙන්නේ නැහැ. ශ්‍රිතේ අවමාගයේ. ඒ නිසා එක ගන්න බෑ. එහෙනම් එකට වඩා වැඩි හැබැයි 3 කියන කොටස ගන්න පුළුවන්. මොකද 3 කියන ලක්ෂයේදී ශ්‍රිතේ මොන වෙනවද පුතේ? වැඩි වෙනවා. හරිද? වැඩි වෙනවා. 3 කියන ලක්ෂය දෙන ලද ප්‍රාන්තරයට අයිතිද? ඔව් දෙන ලද ප්‍රාන්තරයේ y සමාන අවස්ථාව තුනට තියෙනවා. එහෙනම් 3 කියන එකක් ගන්න පුළුවන්. ඒ නිසා ඔබට ලැබෙන්න ඕන උත්තරේ පුතේ එකට වැඩි හෝ සමාන නැහැ. එකට වැඩි 3ට අඩු හෝ සමානමයි කියලා කියන්න මම ෂෙයා එක අයින් කරනවා. දැන් බලන්න. මෙන්න මෙහෙමයි උත්තරේ එන්න ඕනේ. උදේ උත්තරේ එන්න ඕනේ. x ගේ ප්‍රාන්තරය අහන්නේ x ගේ ප්‍රාන්තරය එකට වැඩි සමාන වෙන්න බෑ. 3ට අඩු හෝ සමානයි. මෙන්න මේක තමයි උත්තරේ. 3 කියන එක අයිති 1 කියන එක අයිති වෙන්නේ නැහැ. 1ක් 3ක් අතර කියලා ලිව්වොත් වැරදි. එකට වැඩි කියන්නේ සිංහලෙන් 1ක් 3ක් අතර කිව්වොත් 3යි තියෙනෑනේ. ඒක ඔහොම ලියන්න ඕනේ. right අපි ගණන් දෙකක් හදලා ඉවරයි. අපි තව ගානකට යමු. තුන්වෙනි ගාන. විස්සට වඩා අඩු වුණු ගාම ක්ලාස් එක නවත්තමු. දැන් 25යි ඉන්නේ. දැන් මේක ඔයගොල්ලන්ට ඇති කියලා හිතනවා නම් ඔයගොල්ලන් තියෙන ක්ලාස් එකෙන් අයින් වෙලා යන්න. right තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස ඒ කොටස නැටුම් කණ්ඩායමක පිරිමි ළමයි 5 දෙනෙක් සහ ගැහැණු ළමයි 4 දෙනෙක් සිටිති. නැටුම් කණ්ඩායමක ඉන්නවා ළමයි එතකොට 9 දෙනෙක්. පිරිමි 5යි ගැහැණු 4යි. එක්තරා නර්තනයක දී සියලුම පිරිමි ළමයි මිල සමාන වූ ඇඳුම් වලින් සැරසී සිටි අතර සියලුම ගැහැණු ළමයිද මිල සමාන වූ ඇඳුම් වලින් සැරසී සිටියහ. ඒතර පිරිමි ළමයි අදපු ඇඳුම් වල මිලයි ගැහැණු ළමයිගේ ඇඳුම් වල මිලයි සමානයි කියලා කියන්නේ නැහැ. නමුත් පිරිමි ළමයි අඳපු ඔක්කොම ඇඳුම් ඒ අතර සමානයි. ගැහැණු ළමයි සමාන මිල තියෙන ඇඳුම් අඳින්නේ. පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල ගැහැණු ඇඳුම් කට්ටල තුනක මිලට වඩා රුපියල් 1000ක් වැඩි විය. කණ්ඩායමේ සියලුම ළමයින්ගේ ඇඳුම් කට්ටල සඳහා වියදම රුපියල් 14000ක් විය. පැහැදිලිද ළමයි? එතකොට මෙතන තියෙනවා ඇඳුම් කට්ටලයක මිල කියන රාශිය ඇඳුම් කට්ටල ගණන කියන රාශිය කියන දෙක. ඒක නිසා බොහොම පරිස්සමෙන් ඒක භාවිතා කරන්න අවශ්‍යයි. දැන් සාමාන්‍යයෙන් ඒ කොටසේ ලැබෙන වීජ ගණිතමය ප්‍රශ්නය තමයි මේ. ගණිතයේ කොටස් වශයෙන් ජ්‍යාමිතිය, වීජ ගණිතය, මිනිත්‍ය ආදී වශයෙන් කොටස් ගත්තාම ඒ කොටසට ජ්‍යාමිතිය කොටස් අයිති වෙන්නේ නැහැ. B කොටසට තමයි ජ්‍යාමිතිය කොටස් තියෙන්නේ. ජ්‍යාමිතිය ගණන් 3ක් විතර B කොටස තියෙනවා. ඒ ගණන් 6න් ඔය තෝරා ගැනීම සඳහා මම මේ කියන ළමයි ගණන් 6න් 5ක් අපි තෝරගන්න ඕනේ. ඒ 6න් එකක් ටිකක් අමාරුට තමයි දෙන්නේ සාමාන්‍යයෙන්. ඒ අමාරු ගාන ඔබ අල්ල ගන්න ඕනේ. දැන් මේ ගාන ටිකක් අමාරු කියලා සමහර අය හිතන ගානක්. වීජ ගණිතයේ ගාන තමයි ටිකක් සාමාන්‍යයෙන් අමාරුට දෙන්නේ.
B කොටසෙන් ජ්‍යාමිතිය ගණන් දෙකෙන් එකක් ටිකක් අමාරු කරනවා. හරි. ඒක නිසා අපිට ඒකේ අමාරු ගාන අතහැරලා ලේසි ගාන හොයාගන්න ඔබ උත්සාහ කරන්න ඕනේ. දැන් අපි පළවෙනි කොටසට ගියොත් පිරිමි ළමයෙකුගේ ඇඳුම් කට්ටලයක මිල රුපියල් Xද. අන්න X කියන්නේ මොකක්ද? පිරිමි ළමයෙකුගේ ඇඳුම් කට්ටලයක මිල. ගැහැණු ළමයෙකුගේ ඇඳුම් කට්ටලයක මිල රුපියල් Y ද ලෙසගෙන ඉහත තොරතුරු නිරූපණය කරන සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගා ගන්න. මේ සමීකරණ යුගලය ගොඩනගා ගැනීම වැරදි වුණොත් එතනින් එහාට උත්තර වැරදිනවා. ඒ නිසා ඒක බොහෝම පරිස්සමෙන් නිරවුල් මනසකින් කරන්න ඕනේ වැඩක්. අපි බලමු. දැන් ළමයි x කියන්නේ එතකොට පිරිමි ළමයෙකුගේ ඇඳුම් කට්ටලයක මිල තුන්වෙනි ගාන පිරිමි ගැහැණු කියලා ගත්තොත් ඇඳුම් කට්ටලයක මිල හරි පේනවා අඩුයි නේද බලන්න. අපි මෙහෙම ගමු පිරිමි ගැහැණු කියලා ගත්තොත් පිරිමි ළමයෙකුගේ ඇඳුම් කට්ටලයක මිල. අපි ඉස්සරහම පිරිමි ළමයි ගණන. හරි. ළමයි ගණන තමයි මේ තියෙන්නේ. පිරිමි ළමයි ගණන 5යි. ගැහැණු ළමයි ගණන දරුවනේ 4යි. පිරිමි ළමයිගේ ඇඳුම් කට්ටලයක මිල අපි ඊළඟ තීරුවක ගමු. මෙහෙම ගහගත්තම ලේසි. පිරිමි ළමයි ඇඳුම් කට්ටලයක මිල රුපියල් X ලු. විචල්ය. ගැහැණු ළමයිගේ ඇඳුම් කට්ටලයක මිල රුපියල් Y ලු. ඔන්න මම ගන්න කියලා කියනවා. දැන් ඔබට පේනවා මේක අනුව පිරිමි ළමයි එක්කෙනෙකුගේ ඇඳුම් කට්ටලයක් රුපියල් X ළමයි ගණන 5යි. එකක් 10 නම් ළමයි 5 නම් 10 වරක් 5 50යි. එකක් රුපියල් 1000 නම් 10 වරක් 10 5ක් 5000යි යන වියදම. එනත් ඒ පිරිමි ළමයිගේ ඇඳුම් කට්ටල සඳහා යන වියදම අපිට මෙතනින් ගන්න පුළුවන්. X කියන්නේ කීයද කියලා දන්නේ නැහැ. හැබැයි ළමයි 5 දෙනා නිසා 5 ගුණ කිරීම X කියන්නේ 5යි X පිරිමි ළමයි සඳහා ඇඳුම් කට්ටල වලට වියදම. ගැහැණු ළමයි සඳහා ඇඳුම් කට්ටල වලට වියදම උදේ එකක් රුපියල් Y ඒ වගේ 4 දෙනාටම අඳවන්න ඕනේ. ඒ නිසා 4යි Y. එනම් මේ සම්පූර්ණ මුදල ගත්තොත් පිරිමි ළමයිගේ ඇඳුම් කට්ටල වලට 5යි X ගැහැණු ළමයි සඳහා 4යි Y මේ දෙක එකතු කරාම මුළු වියදම ලැබෙනවා ඇඳුම් කට්ටල සඳහා. දැන් අපි බලමු කියලා තියෙන දත්ත දෙක. දත්ත දෙකක් දෙන්නේ ළමයි. ඔය සමීකරණ දෙක ගොඩනගා ගන්න. පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල. පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල කියන්නේ එක ඇඳුම් කට්ටලයක මිල X. ඒ වගේ දෙකක්. එහෙනම් පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල කියන්නේ 2යි X. පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල ගැහැණු ඇඳුම් කට්ටල 3ක මිලට වඩා ගැහැණු ඇඳුම් කට්ටල 3ක මිල කියන්නේ ළමයි 3යි Y. ගැහැණු ඇඳුම් කට්ටල 3ක මිලට වඩා රුපියල් 1000ක් වැඩි විය. ඒ කියන්නේ පුතේ ගැහැණු ඇඳුම් කට්ටල 3ක මිල ගත්තොත් ඒ මිලට මේක සමාන වෙන්නේ නැහැ. සමාන වෙන්න නම් මේ මුලට වඩා රුපියල් 1000ක් තව වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔන්න බලන්න හොඳට ඔන්න ඔතන තමයි ළමයි ගොඩක් වෙලාවට වරද්ද ගන්න තැන කොයි පැත්තටද 1000 දාන්නේ කියලා. දැන් අපි නැවතත් හොඳට ඒක කියව ගමු. එතකොට පුතේ මට කියන්න පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල. පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල කියන 2යි X ගැහැණු ඇඳුම් කට්ටල 3ක මිලට වඩා වැඩි.
ගැහැණු ඇඳුම් කට්ටල තුනක මිලට වඩා වැඩි. ගැහැණු ඇඳුම් කට්ටල තුනක මිල මේක නම් පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල මේක නම් මේ මිලට වඩා මේ මිල වැඩි. පැහැදිලිද? වැඩි නම් මේක සමාන කරගන්න බෑ. මොකද මේ අගේ වැඩි. එහෙනම් මේ අගේ වැඩි ප්‍රමාණය රුපියල් කීයක්ද? 1000ක්. එහෙනම් මේ ප්‍රමාණයෙන් රුපියල් 1000ක් මොනව කරන්න ඕනද පුතේ? එක්ක අඩු කරන්න ඕනේ. එක්ක මේ පැත්තට රුපියල් 1000ක් එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ පුතේ පිරිමි ඇඳුම් කට්ටල දෙකක් ගන්න නම් ගැහැණු ඇඳුම් කට්ටල තුනක් දීලා තව රුපියල් 1000ක් දෙන්න ඕනේ. හරිද? ඔයාලට වීඩියෝ එකක් ස්ටක් වුණා. හැබැයි මම කියන එක ඇහෙනවනේ. අපි තප්පරයක් ඉඳලා බලමු එතකොට හරියයි. ටක් කියන්නම්. කමක් නෑ නේ. දැන් ළමයි ඔන්න මේ තියෙන එතකොට පිරිමි ළමයි දෙන්නගේ ඇඳුම් කට්ටල වල මිල x බැගින් 2යි. ගැහැණු ළමයි තුන් දෙනෙකුගේ ඇඳුම් කට්ටල වල මිල 3y. ගැහැණු ළමයි තුන් දෙනෙකුගේ ඇඳුම් කට්ටල මිලට තව රුපියල් 1000ක් එකතු කරන්න වෙනවා. පිරිමි ළමයිගේ ඇඳුම් කට්ටල දෙකක් ගන්න. ඒ නිසා සමීකරණය 2x සමානයි 3y ධන 1000යි. ඒ කියන්නේ පුතේ 2 3y මේ පැත්තට ගෙනාව සමීකරණයේ වීජීය වශයෙන් 2x වෙන 3y සමානයි 1000යි. පළවෙනි සමීකරණය. දෙවෙනි සමීකරණය පිරිමි ළමයිගේ හා ගැහැණු ළමයිගේ ඇඳුම් කට්ටල සියල්ල සඳහා යන වියදම රුපියල් 14000යි කියලා කියනවා. අපි දන්නවා x බැගින් 5යි පිරිමි ළමයින්ගෙන් ගැහැණු ළමයින්ගේ y බැගින් 4 දෙනයි. එහෙනම් 5යි x 4යි y එකතු කරාම 5යි x ධන 4යි y සමානයි 14000යි. සමීකරණ දෙක ගොඩ නැගුවා. BG වශයෙන් විසඳුවාම x හා y වෙන වෙනම හොයාගන්න පුළුවන්. එහෙනම් පුතේ ඔබ x හා y වෙන වෙනම හොයාගන්න නම් සමගාමී සමීකරණ විසඳීමේ දැනුම තියෙන්න ඕනේ. මෙතන x හා y x කියන එක විතරක් ගත්තොත් ඉතින් x ගේ සංගුණකය 2යි, මෙතන සංගුණකය 5යි. මෙතන y ගේ සංගුණකය ඍණ 3යි, මෙතන 4යි. සංගුණක සමාන නම් එකතු කිරීම අඩු කිරීම මගින් විචාල ඉවත් කරන්න පුළුවන්. දෙක ගුණ කරලා 5 ගන්නත් බෑ, 5 ගුණ කරලා දෙක ගන්නත් බෑ. 3යි 4යි එහෙමයි. ඒ නිසා සමීකරණ දෙකම ගුණ කරන්න ඕනේ. ඒ නිසා අපේ මම මුලින්ම එක සමීකරණය ගුණ කරනවා 4ෙන්. හරිද? එක කියන සමීකරණය 4ෙන් ගුණ කරනවා. මම මේ ටික මකන්නම්. එක කියන සමීකරණය ගුණ කිරීම 4 අපිට ඒ වගේම ලැබෙනවා දෙවරක් 4 8යි x ඍණ තුන්වරක් 4 12යි y සමානයි 14න් ගුණ කරාම ළමයි 4000යි. පැහැදිලිද? ඊට පස්සේ මම දෙක සමීකරණයකට ඒ ගුණ කරනවා 3ෙන්. ගුණ කරාම අපිට ලැබෙනවා 5 වරක් 3 15යි x ධන 4 වරක් 3 12යි y. අන්න දැන් ඔබට තේරෙනවා ඇයි මේ වැඩ දෙක කරේ කියලා. ඍණ 12යි y ධන 12යි y හැදෙන නිසා. එතකොට පුතේ 14000 3ෙන් ගුණ කරාම කීයද? 42000යි. පැහැදිලිද? දැන් මේ සමීකරණ දෙක ඔබට පේන්නේ මෙන්න පේනවා. ටිකක් දැන් ක්ලියර් නෑ. මොකද හේතුව මගේ එක කැම් එකක් ඕෆ් වුණා. ඒ නිසා මේක බලා ගන්න වෙනවා මේ විදිහට right. දැන් මේ දෙක මෙන්න මේ අලුතෙන් ලැබුණු සමීකරණ දෙක ඔබ 3 4 කිලෝ නම් ගන්න පුළුවන්. සමීකරණ දෙක එකතු කිරීමෙන් හෝ අඩු කිරීමෙන් ඔබට පුළුවන් මේ y කියන රාශිය ඉවත් කරන්න. එහෙනම් මම මෙන්න මෙහෙම සුළු කිරීමේ ක්‍රමයක් කරනවා. මේක ඉරක් ගහලා පල්ලෙහාටම දානවා. මේ දෙක එකතු කරනවා කියලා ලකුණු. ඒක වෙලාව ඉතිරි කරගන්න ලේසි. එකතු කරනකොට ළමයි 8යි 15යි 15යි 8යි 23යි x මේ 12යි y 12යි y කැපිලා යනවා. සමානයි 42000යි 4000යි කියන්නේ 46000යි. 42යි 4යි 46යි 46000යි. දැන් x ලබා ගන්න නම් 23න් දෙපැත්තම මොකද කරන්නේ? බෙදනවා. මේ 23ට 23 කැපී ඉවත් වීමෙන් x සමානයි 23 ඒවා 1යි 46ට 23 ඒවා 2යි. බිංදු 3ට බිංදු 3ක් බෙදුවොත් 2000යි. x සමානයි 2000යි. x කියන්නේ පුතේ පිරිමි ඇඳුම් කට්ටලයක මිල. ඒ නිසා රුපියල් 2000යි උත්තරේ. right? 2000යි. දැන්
y ලබා ගැනීම සඳහා නැවත සමීකරණ විසඳන්න අවශ්‍ය නැහැ. මේ එකකට යදුවාම y වලට පුළුවන් අපි එක සමීකරණය ගන්න පුළුවන්, දෙක සමීකරණය ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ උඩ තියෙන සමීකරණ දෙකෙන් ඕන එකක් ගන්නත් පුළුවන්. එක භාවිතා කරොත් තමයි මෙන්න එකෙන් අපිට ලැබෙනවා එකෙන් 2x = 3y සමානයි 1000යි. ඒ කියන්නේ 2x කියන්නේ 2000යි. ඒක ආදේශ කරා x හොයාගත්තනේ. ඒක ආදේශ කරා ඍණ 3y සමානයි මේ පැත්තේ 1000යි. පළවෙනි සමීකරණේ. දැන් පුතේ මේ ඍණ 3y අනිත් පැත්තට ගෙනියන්න. එතකොට ධන 3y වෙනවා. මේ 1000 මේ පැත්තට ගෙනියන්න. එතකොට ඍණ 1000 වෙනවා. මෙතන 2000 ගුණ කිරීම 2යි කියන්නේ පුතේ 4000යි. මේ 1000 මේ පැත්තට ගෙනාවම ඍණ 1000යි. සමානයි මේ ඍණ 3y අනිත් පැත්තට ගෙනිච්චාම පුතේ ධන 3y. දැන් පුතේ 4000න් 1000න් 1000ක් ගියම 3000යි සමානයි 3y. දෙපැත්තම කීයෙන්ද බෙදන්නේ පුතේ? 3ෙන්. දෙපැත්තම 3ෙන් බෙදමු. එතකොට අපිට ලැබෙනවා 1000යි කියලා. 3 ඉලක්කම කැපෙනවා. y සමානයි 1000යි. x y දෙක හොයාගත්තා. එහෙනම් x කියන්නේ 2000යි, y කියන්නේ 1000යි. ඒ කියන්නේ පිරිමි ඇඳුම් කට්ලයක මිල රුපියල් 2000යි, ගැහැණු ඇඳුම් කට්ලයක මිල රුපියල් 1000යි කියලා ඔබ යටින් සිංහලෙන් වෙනම ලියන්න. හරි? හරි. දැන් අපිට දැන් මේ කැමරාවෙන් අපි වැඩේ ඉවර කරන්න බලමු. අපි අද වෙලාව මේ වන විට 10යි 13යි. අපි තව එක මේ ගාන ඉතිරි කොටස හදලා වැඩේ ඉවර කරනවා. B කොටස. VGය භාග දෙකක් සුළු කරන්න තියෙන ළමයි. VGය භාග දෙකක්. right මෙන්න VGය භාග දෙකක් අඩු කරන්න තියෙන්නේ 5x බෙදීම x වර්ගය ඍණ 1. 5x බෙදීම right 5x බෙදීම x වර්ගය ඍණ 1 ඍණ 4 බෙදීම x ධන 1. දැන් මෙවැනි VGය ප්‍රකාශන සහිත VGය භාගවලදී VGය ප්‍රකාශන මේ තියෙන්නේ. ඒ සහිත VGය භාග සුළු කිරීමේදී හරයේ VGය ප්‍රකාශන තියෙනවා නම් හරයේ VGය පද හෝ ප්‍රකාශන තියෙනවා නම් දරුවනේ ඔබ ඒ VGය ප්‍රකාශන මොනවා වලට වෙන් කර ගන්න ඕනේද? සාධක වෙන් කර ගන්න ඕනේ. එහෙම සාධක වෙන් කරාම තමයි ඔබට හරයන් තුල සමාන සාධක දකින්න ලැබෙන්නේ. දැන් x වර්ගය ඍණ 1 කියන එක දැක්කම ඔබට මතක් වෙන්න ඕනේ අරය කවුද පුතේ වර්ග දෙක අන්තරය. x වර්ගය ඍණ 1 කියන්නේ එකේ වර්ගය. a වර්ග ඍණ b වර්ගයේ වර්ග දෙක අන්තරයේ සාධක කියන්නේ පුතේ a ඍණ b a ධන b. එහෙනම් පුතේ x වර්ගය ඍණ 1 වර්ගය කියන්නේ x ඍණ 1 x ධන 1. එහෙනම් මේක සාධක වෙන් කරලා ලියුවොත් 5x බෙදීම x ඍණ 1 x ධන 1 කියන සාධක දෙකක් ලියන්න පුළුවන් x වර්ගයේ ඍණ 1 වෙනුවට. ඍණ 4 බෙදීම x ධන 1 එයාට තුන වරණක් දැම්මා. දැන් මෙවැනි ප්‍රකාශන සුළු කිරීමේදී අපි කරන්නේ ළමයි හරයේ කුඩා පොදු ගුණාකාරයේ හැටියට ලැබෙන ප්‍රකාශනය ලබා ගන්නවා පොදු හරය වශයෙන්. x ඍණ 1යි x ධන 1යි මෙතන තියෙනවා, මෙතන තියෙන x ධන 1 විතරයි. එහෙනම් දෙපළෙන්ම තියෙන x ධන 1 එකපාරක් ලබා ගන්නවා. x ධන 1යි x ඍණ 1 මෙතන තියෙනවා, මෙතන නෑ. ඒ නිසා තියෙන එක වෙනුවෙන් අපි x ඍණ 1 කියන ප්‍රකාශනයක් ලබා ගන්නවා. මෙයා තමයි කවුද පොදු හරය? ඒ කියන්නේ මේ දෙකේ කුඩා පොදු ගුණාකාරය. දැන් පුතේ x ධන 1 x ඍණ 1ත් එක්ක බලුවහම මේතන තියෙන හරයේ පළමු හරයේදී x ඍණ 1යි x ධන 1යි දෙකම තියෙනවා. ඒ නිසා එතන හරයට සමානයි. ඒ නිසා ඒක 5x වලින් ගුණ කරන්න තියෙන්නේ 1 කියන එක. ඒ නිසා එතනට ලැබෙන්නේ 5x ඍණ
කරන්න තියෙන්නේ අඩු කිරීම. ඍණ මෙතන හරයේ තියෙන x ධන 1 විතරයි පොදු හරයේ x ධන 1යි x ඍණ 1යි දෙකම තියෙනවා. අඩුපාඩුයි කවුද පුතේ x ඍණ 1 කියන ප්‍රකාශනය. එහෙනම් ඒ අඩු වෙලා තියෙන x ඍණ 1කින් මේ හතර මොනවා කරනවද? බෙදනවා. ගුණ කරනවා. ඒ කියන්නේ හතර වාරයක් x ඍණ 1. වෙනත් විදිහකට කාට හරි හිතන්න පුළුවන් මේ පොදු හරයෙන් මේ හරය බෙදුනම ඉතිරි වෙන්නේ x ඍණ 1. අන්න එයාගෙන් මෙයා ගුණ කරනවා 4යි x ඍණ 1. එහෙම නැත්නම් මේ ක්‍රමයට නැතුව වෙන වෙන ක්‍රම වලට ළමයි විවිධ පන්ති වල ඉගෙන ගන්න තියෙන නිසා මම හැම ක්‍රමයක්ම කියන්න වෙනවා. මේ හරයන් දෙක සමාන කරගන්න පුළුවන් පුතේ පොදු හරය. මෙතන හරයේ x ඍණ 1 x ධන 1 ප්‍රශ්නයක් නැහැ. මෙතන x ධන 1 විතරයි. එහෙනම් ඔබට පුළුවන් මේක x ඍණ 1කින් ගුණ කරලා ලවයක් ගුණ කරලා සමාන හර කරගන්න. එතකොට x ධන 1 x ඍණ 1 මෙතනත් දෙනවා මෙතනත් දෙනවා. මෙතන එන්නේ හතර වාරයක් x ඍණ 1. එතකොට හරයන් දෙක සමානයි පොදු හරය මේක. සමාන හරයන් සහිත බීජීය හෝ මොන සංඛ්‍යාත්මක භාගයක වුණත් ඒ සමාන හරයේ හරය වශයෙන් උත් ලවයන් දෙක අඩු කරන් තියෙනවා අඩු කරාම උත්තරය ලැබෙනවා. ඒ නිසා x ධන 1 x ඍණ 1 5යි x ඍණ අර ගුණ කරපු 4යි x ඍණ 1 මෙතෙන්ට ඒ විදිහට ලැබෙනවා. එහෙම කරපු කෙනෙකුට මේ විදිහට හදන්න පුළුවන් ඒක ලේසි නම්. දැන් කෙසේ හෝ මේක සුළු කරන්න ඕනේ. දැන් මේකෙදී 5යි x 5යි x මෙන්න මේ ඍණ ලකුණෙන් මේ ප්‍රකාශනය සුළු කරමු. ඍණ 4යි x ඍණයි ඍණයි ධන 4 බෙදීම x ධන 1 x ඍණ 1 5යි x වලින් 4යි x අඩු වුණාම පුතේ x ඒ අනුව ඔබට ලැබෙනවා 5යි x ඍණ 4යි x කියන්නේ x ධන 4 බෙදීම x ධන 1 x ඍණ 1 මේක තමයි උත්තරේ. බැරිලාකත් මෙතන x ධන 1 ලැබුණා නම් ඒ ප්‍රකාශන දෙක සුළු කරලා දාන්න තිබ්බා මේ කපලා දාන්න තිබ්බා. නමුත් දැන් එහෙම කරන්න බෑ. x ධන 4 බෙදීම x ධන 1 x ඍණ 1 සුළු කරන්න ඕන සුළු කරා. ඒ කොටසට ලකුණු 4ක් 3ක් 4ක් වගේ ප්‍රමාණයක් ලැබෙනවා b කොටසට. ඒක ගණන් 3ක් අපි අද දිනේ හැදුවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ a කොටසෙන් ඊට අමතරව අපි පළමු ප්‍රශ්න පත්‍රයේ b කොටසේ ගණන් 4ක් අපි අද හැදුවා. අපි ඊළඟ දවසේ බලමු මේ a කොටසේ ඉතිරි ගණන් 3ක් b කොටසේ ප්‍රමාණයකුත් හදලා එහෙම නැත්නම් මම එක දවසක් ක්ලාස් එක කරමු. කරලා එතකොට ඒ මේ දවසෙන් අපිට විභාග ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන් ඉවර කරගන්න පුළුවන් වෙනවා. දැන් කොහොමත් අපි ක්ලාස් එක ඉවර කරනවා. එහෙනම් ළමයි අද සහභාගී වුණු හැම ළමයටම සියලු දෙනාටම ආයුබෝවන්. අපි අදට ක්ලාස් එක නවත්තනවා.